නමෝ තස්ස භගවතෝ අරහත් සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අපි අද කතා කරන්නේ අර චිත්ත ධ්‍රුව පිළිබඳව විශ්ලේෂණයෙම තවත් විශේෂ එකක්. අපි කතා කරන්නේ හීනෙන් යම් ක්‍රියාකාරකම් සිද්ධ කිරීම. ඒක හීනෙන්ට වඩා ඒක නිින්දෙන් කියලා වෙනස් කරගත්තා නම් වඩා හොඳයි. කමක් නැහැ. නමුත් අර සුපිනන්ත කියන වචනේ යොදලා තියෙන නිසා අපි මේ විදිහට මේක භාවිතා කරමු. දැන් අපි මේ වෙනකන් කතා කරා මේ වෙනකොට ඒ විඤ්ඤාති පිළිබඳව චිත්ත ධ්‍රුව පිළිබඳව විශ්ලේෂණයක් කරනකොට ඒකෙන් කරන කෘත්‍යයන් සම්බන්ධයෙන් ඉරියව් දැරීම සහ ඊට පස්සේ චලනාදී ක්‍රියාවන් සිද්ධ කිරීම ගැන වෙනම කතා කරා වෙනම. ඊට පස්සේ හුරුව නිසා යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. හුරුව ආදී නිසා හදිස්සියෙම කිව්ව. ඊට පස්සේ හදිස්සියෙම යම් සිද්ධ වෙනවා. ඊට පස්සේ හුරුව නිසා ඒක හුරුව කියන එක අපි එදා කතා කරා හුරු වෙච්ච දේවල් සහ වාසනා ගුණය කියන මේ සියල්ලම එකතු කරලා. ඊළඟට 이르දි බලයෙන් කරන ක්‍රියාකාරකම් වෙනම අපි සාකච්ඡාවට ලක් කරා. 이르දියෙන් ක්‍රියා කිරීම කියන ඒවා. ඒවල පොඩි වෙනස්කම් තියෙනවා. 이르දියෙන් කියන එකේදී වෙන්නේ කය සැහැල්ලු කරන එකනේ. කය සැහැල්ලු කරන තමයි විශේෂම ක්‍රියාව. නැත්තම් චිත්තද රූප එතනත් හට ගන්නවා. දැන් අපි යනවා හීනෙන් නැත්තම් නිින්දෙන් යම් ක්‍රියාකාරකම් කිරීම සම්බන්ධයෙන් තේරවාදයේ තියෙන අදහස් ටික විශ්ලේෂණය කරන්නට. ඒ කරන්නට කලින් අපි පොඩ්ඩක් ලිස්ට් එකක් වගේ හැදුවා. ඒක තියෙනවා නම් ඒක ඕපන් කරගන්න. හීනෙන් සිදු කරන ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ සිත පවතින මට්ටම් තේරවාදයට අනුව. নানা විදිහේ සිත් පවතින මට්ටම් තියෙනවා. ඉතින් ඒ සිත් පවතින මට්ටම් ගත්තම ඒවා බෙදාගත්තම අපිට ලේසි මේක කතා කරන්න. මුලින්ම අපි සිත පවතින ක්‍රම දෙකකට කඩනවා සිත කියන එක. හීනෙන් ක්‍රියා නැත්නම් නිින්දෙන් ක්‍රියා කිරීම කියනවා අපි. නිින්දෙන් එහෙම නැත්නම් හීනෙන් ක්‍රියා කිරීම. මම සම්පූර්ණ ගැඹුරු විශ්ලේෂණයකට යන්නේ නැහැ. ඒක චිත්ත වීති පාඩමේදී අපි මේක ගොඩාක් විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම සිත් වර්ග දෙකකට කැඩෙනවා. අපේ තියෙන සිත් 80 ගන්න. ඒක සංඛ්‍යා වශයෙන් බෙදෙනවට වඩා වර්ග වශයෙන් බෙදන්නේ. අපි කියනවා ජාගරණ සිත්, නින්ද්‍රා සිත් කියලා කොටස් දෙකකට කඩනවා. නින්ද්‍රා සිත් සහ ජාගරණ සිත්. ඒක නිදා ගන්නකොට පහළ වෙන සිත් සහ ජාගරණ සිත් වශයෙන්. මේ තමයි සිත දෙකට කඩන්නේ. මේ නින්ද්‍රා කියන එකට මම තව ඇතුළත් කරගන්නවා මූර්ඡා කියන එක. මූර්ඡා කියන එක අදහස් කරන්නේ සිහි මූර්ඡා වෙලා ඉන්නෝනේ නේද? එතන දැන් කෝමා එකකට වගේ වැටලා ඉන්න. ඒක නිින්දක් වගේ නෙවෙයිනේ. සිහි නිින්දදී අපිට නැගිටවන්න පුළුවන්. නිින්දදී නැගිටවන්න. මූර්ඡා වෙච්ච කෙනා නැගිටවන්න බෑ ඇත්තටම. සාමාන්‍ය ව්‍යවහාරයක් තියෙනවනේ නේද? නිදාගත්තේ නැති කෙනා නැගිටවන්න බෑ. නිදාගත්ත කෙනා විතර නැගිටවන්න පුළුවන් කියලා. බෑ බොරුවට නිදාගෙන ඉන්නකොට නැගිටවන්න බෑ. මොකද ඒක නැගිටින්නේ නැහැ. ඇත්තටම නිදාගත්ත කෙනා සැබවින්ම ඒ අවස්ථා දෙකෙන් එළියට එනකොට ඇත්තටම නැගිටිනවා. ඒක වළක්වන්නට බැරි දෙයක්. මූර්ඡාවේදී හැම නැගිටවන්නට බෑ. කෝමයිකේදී කොච්චර ළඟට ගිහලා කතා කරත් ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ සිත් පහළ වීම සිද්ධ වෙනවා කියලා තේරවාදී කතා කරනවා. මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මකවත් සමහරුන්ට එහෙම සිත් පහළ වෙච්ච අවස්ථා තියෙනවා කෝමයික ඇතුලේ ඉන්නකොට. එතකොට ජාගරණ සිත් කියලා කිව්වම මේ ජාගරණ සිත් කියලා කියන්නේ අපි අවදියෙන් ඉන්නකොට පහළ වෙන සිත්. මේ ජාගරණ අවස්ථාවේදී සිත් වර්ග දෙකක් අපි කතා කරනවා. එකක් තමයි වීති සිත් කියන එක. ජාගරණ වීති සිත්. නික හැම වීති සිතක්ම නෙවෙයි ජාගරණ වීති සිත්. ඒ කියන්නේ අපි අවදිලා ඉන්නකොට පහළ වෙන වීති සිත් ගන්න. වීති සිත් ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එක එක ක්‍රියාකාරකම් සිත් කරනකොට සිද්ධ කරනකොට. ඒ කියන්නේ ජාගරණ වීති සිත්. ඒක අපි හොඳයි එහෙම ලියන එක ජාගරණ වීති සිත්. අපි ජාගරණ සිත් කියලා මොකක්ද කමන්නේ ජාගරණ. ඊට පස්සේ තව එකක් පානවා අන්තර්ජාගරණ. අන්තර්ජාගරණ සිත් කියලා කියන්නේ අපි අවදි වෙලා ඉන්නකොටත් චිත්ත වීති දෙකක් අතර භවංග පතනයක් වෙනවනේ නේද? භවංග පතනයක්. ඒ භවංග පතනයේදී අපි නිදාගත්ත කියලා සලකනවා. නැහැ. ඒක ෂණිකව ඒ අවරමුණ නැති වෙන එක ඇත්ත. නමුත් මේ මුළු සිද්ධිය ගත්තම අවදියෙන් අපි. ඒක ඉක්මනටම මේ භවංගය ටිකක් ඇක්ටිව්. ඒකට අවදි වෙච්ච භවංගය. ඒ නිසා මේ අන්තර්ජාගරණ සිත් කියලා මම අදහස් කරන්නේ වීති සිත් අතර වීති දෙකක් අතර
පහළ වෙන භවාංග සිත්. මෙතන භවාංග පතනයක් සිද්ධ වුණා කියලා අපි නිදාගත්තා කියන සංඛ්‍යාවට යන්නේ නැහැ. මේක පළවෙනියෙන්ම අපි දැනගන්නට ඕනේ. ඉතින් අපි අද මේ පාඩම කෙරෙහි නේ අවධානය අපි උදාහරණ මෙතෙක් වෙලා කතා කරානේ ඉරියව් දරා ගැනීම, ඉරියව් වෙනස් කිරීම. ඊට පස්සේ චලනය වගේ ඒවා කතා කරා. ඊළඟට අපි කතා කරා තව විශේෂයෙන් මොනවද? හදිස්සිය සිනහ වගේ ක්‍රියාවන් කතා කරා. හදිස්සිය විශ්ලේෂණ කරලා හදිස්සිය සිද්ධ කරන, හුරුව නිසා සිද්ධ කරන ක්‍රියා, 이르දියෙන් සිද්ධ කරන ක්‍රියා, නැටුම් ගැයුම් ඇඟීම් වගේ ඔක්කොම කතා කරේ මේ ජාගරණ සිත් සිද්ධ වෙනකොට. ඒ අතරතුරේ හැමතිස්සෙම අන්තර්ජාගරණ භවාංග සිත් ටිකක් පතනය වෙනවා. භවාංග සිත් පතනය වෙනවා. නමුත් ඒවා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සිත්. ඒ සිත් තරම් අපිට ගැටලුවක් නැහැ. ඒ නිසා අපි ජාගරණ සිත් ගොඩටම මේක දාලා තියෙනවා. නමුත් ඒක විශේෂයෙන් මතක තියාගන්න භවාංග සිත් ජාගරණ සිත් වල සලකන්නේ නැහැ. හරිනේ? නමුත් අපි ඒ මුළු සිද්ධිය අරගෙන මේ විදිහට දානවා. මොකද මෙතනදී අපි නිදාගත්ත කියන සංඛ්‍යාවට යන්නේ නැති නිසා මේ භවංගය ඊටම අවදිමත්. ඒ කියන්නේ නිතරම අරමුණක් කරා යන්නට පෙළඹෙච්ච භවංගය. නිද්‍රා සිත් සහ මූර්ඡා සිත් කියලා ගත්තම නිර්දා සිත් සහ මූර්ඡා සිත් කියලා ගත්තම මේකේ මූර්ඡා කියන එකේ තේරුම මම ඒක ගැන කතා කරන්නට යන්නේ නැහැ. මොකද අපිට ඒක ගැන ලොකු තොරතුරු ගොඩක් නැහැ. මූර්ඡාවත් එක්තරා විදිහක නින්දාවක් ලෙස සලකන්න පුළුවන්. හැබැයි වෙනස තියෙන්නේ මේකෙන් අවදි කරන්නට බෑ අපිට සාමාන්‍ය කෙනෙක්. මූර්ඡාව. එතකොට මේකෙදී අපිට හම්බ වෙනවා නිද්‍රා භවාංග සිත්, මූර්ඡා භවාංග සිත්. නිර්තා භවංග සිත් මම මේක වරහන් ඇතුළේ ඉන්නම් කොහොමද ඒක ලියන්න හොඳ මම එහෙම දාමුකෝ නිර්චා භවංග සිත් සහ මූර්ඡා භවංග සිත් අපි මේක ගැන වැඩි අවධානයක් දෙන්නේ නැහැ අපි අවධානය දෙන්නේ නිද්‍රා සිත් වලට නිද්‍රා භවංග සිත් මූර්ඡා භවංග සිත් ඊට පස්සේ අපිට එනවා තව සිත් කොටසක් නිදාගෙන ඉන්නකොට නිද්‍රා වීති සිත් කියලා කොටසක් සහ මූර්ඡා වීති සිත් කියලා කොටසක් නිර්දා වීති සිත් මූර්ඡා වීති සීමුර්ඡා වෙලා ඉන්නකොටත් සාමාන්‍යයෙන් ධර්මයේ දැක්වෙනවා සීමුර්ඡා වෙලා ඉන්න කෙනාගේ ජවන පතනය වෙනකොට සමහරලාට යන්නේ ජවන 5-6ක් වගේ ප්‍රමාණයක්. ඒ මොකද රූපකය දුර්වලයි. සමහර වෙලාවට වීති සිත් පහළ වෙනවා යාට. නමුත් සම්පූර්ණ ජවන සිත් පහළවන්නේ නැහැ. හැබැයි බහුතරයක් ජවන සිත් තමයි පහළ වෙන්නේ යාට. ඒ නිසා මේ මූර්ඡා අවස්ථාවෙත් වීති සිත් පහළ වෙනවා. නිදාගෙන ඉන්නකොටත් වීති සිත් පහළ වෙනවා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද නිින්ද කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ නිින්ද කියන්නේ භවාංගය කියන්නේ ජෙනරලි නේද? දැන් අපි බලන්න ඕනේ මොකද්ද නිින්ද කියන එක විස්තර කරන්න. මේ මූර්ඡා නිද්‍රා වීතිසිත හා මූර්ඡා වීතිසිත කියන දෙක නැවත අපි කොටස් දෙකකට කඩනවා. මෙතන පළවෙනි එක තමයි සුපිනන්ත සිත්. කියන්නේ හීන දකින්න සිත්. ඊට පස්සේ එක තමයි ක්‍රියාසාධක නිද්‍රා සිත්. මෙතන මූර්ඡා සිත් කියන එක ගත්තේ නෑ. මූර්ඡාවේ සාමාන්‍යයෙන් ක්‍රියා සාධනය වෙන්නේ නෑ. මම දන්නේ නෑ සමහරලාට අර ඕගන්ස් වල සමහර ක්‍රියාකාරකම් වෙනවා කියලා තියෙනවා. නමුත් ඒවා හිතලා කරන ක්‍රියාකාරකම් නෙවෙයි. සාමාන්‍යයෙන් මූර්ඡාවක ඉන්න මිනිස්සෙක් හැරෙන්නේ එහෙම නෑනේ. නේද? සාමාන්‍යයෙන්. නමුත් අර සමහර අමුතු ක්‍රියාකාරකම් ලෙස සිද්ධ වෙන්නට පුළුවන් කියලා මම අහලා තියෙනවා. නමුත් අපි දැන් මේ මූර්ඡා කියන එක වැඩි අවධානය දෙන්නේ නෑ. අපි අවධානය දෙන්නේ මේ නිද්‍රා කියන කොටස් ටිකට. ඊට පස්සේ මේකෙත් මේ දෙකත් අපි නිද්‍රාව ගැනයි කතා කරන්නේ. මූර්ඡාව කියන එක අපි පොඩ්ඩක් අමතක කරලා දාමු. නමුත් ඒක අපි ගණන් නොගෙන ඉන්නට බෑ ධර්මයේ කතා කරනකොට. මොකද ඒක වෙනස් ස්ටේට් එකක් නිසා. ඒක නිද්දට වඩා වෙනස් අවස්ථාවක් නිසා අපිට ඒක කතා කරන්නට, ඒක ගැන මෙන්ෂන් කරන්නට වෙනවා. එතකොට දැන් ඔන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන මේවා ටික. ජාගරණ සිත් වලින් කරන ක්‍රියාකාරකම් අපි ගොඩාක් කතා කරලා ඉවරයි. ඒක ගැන අමුතුවෙන් අය වැඩි කතා කරන්නට යනවා. ඉදිරියේදීත් යම් ප්‍රමාණ වලින් කතා කෙරෙයි. නමුත් අපි දැන් යොමු වෙනවා නින්දෙදී සිදුවෙන සිත් වලට. නිද්‍රා සිත් ගත්තම නින්ද්‍රා භවාංග සිත් කියලා කොටසක් තියෙනවා. මේ නිද්‍රා භවාංග සිත් කියන එක ගත්තම ඒකෙදී අපි ගන්නේ මේ ඒක අවස්ථා දෙකම එතන තවත් ඕක තව ටිකක් ගැඹුරු කරන්නට පුළුවන්. නිද්‍රාවේදී අතර පහළ වෙන භවාංග කියලා. නමුත් ඒකට මම යන්නේ නැහැ. නිද්‍රා භවාංග සිත් කියන එක සාමාන්‍යයෙන් සලකන්නේ ගැඹුරු නින්දක ඉන්නකොට පහළ වෙන සිත්. දැන් නිද්‍රාවේ ඉන්නකොටත් වීති සිත් පහළ වෙනවා නම් ඒ අතරත් භවාංග සිත් පතනයක් තියෙනවා. ඒ භවාංග සිත් ගැඹුරු භවාංග සිත් වලට වඩා වෙනස්. හරිනේ මේක කතා කරන්නේ තවත් මේක කම්ප්ලිකේට් වෙනවා. ඉතින් ඒ නිසා මම මෙතන නිද්‍රා භවාංග සිත් කියලා ගත්තම හොඳ ගැඹුරු නිින්ද ඉන්න අවස්ථාවේදීත් සිහින දකින්නකොට එහෙම අතරමැද පහළ වෙන භවාංග සිත් සියල්ලම මේකට ඇතුළත් කරලා තියෙනවා. මොකද ඒවා ගොඩාක් දුර්වලයි. දැන් සාමාන්‍ය සිහිනයක් වුණා බාගෙට පේන නවතන අවස්ථාවක් තියෙනවා නේද? නේද? සිහින සම්පූර්ණ වෙනවා කියලා කිව්වොත් නැහැනේ.
නේද? සීන සම්පූර්ණ වගේ ලකුත් නැහැ. ඒ නිසා ඒ නිද්‍රාවේ ඉන්නකොට පහළ වෙන භවාංගසිත සියල්ලම එකකොට දාගෙන මේකෙදි ගැඹුරු නින්දාවේ ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ගැඹුරු නින්දේ ඉන්නකොට සාමාන්‍යයෙන් අපිට මොනවත් එහෙම මොනවත් අරමුණු එහෙම එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකව කියනවා ඒ කියන්නේ නින්ද කියන එක සයිකල් එකක්නේ. ගැඹුරු නින්දකට ගිහිල්ලා ආය පොඩ්ඩක් අවදි වෙනවා. ආය එහෙම අර ස්ටේජස් 4කින් නින්ද කියන එක සාමාන්‍ය විස්තර කරන්නේ නේද? ගැඹුරුම අවස්ථාව තමයි හොඳටම නින්ද යන සාමාන්‍යයෙන් අවස්ථාව. ඒක සාමාන්‍යයෙන් විනාඩි මම හිතා 90ක්ද කොහෙද ඔහම සයිකල් එකක් තමයි වැඩ කරන්නේ. මම අහලා තියෙනවා. කෙසේ වෙතත් නිදාගෙන ඉන්නකොට සමහරවිට වීති සිත් ටිකක් පහළ. දැන් අපි ඉස්සෙල්ලම බලන්නට ඕනේ මොකද්ද මේ නින්ද කියන්නේ කියලා. තේරවාදයේ හැටියට නින්ද කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ කෙසේද කියන එක. නින්ද නැත්තම් නිද්‍රාව. නිද්‍රාව කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ කෙසේද? මේ නිද්‍රාව කියන එක ගැන නින්ද කියන එක ගැන හොඳටම අපිට තොරතුරු ලැබෙන දේ තමයි විනය පිටකයේ තියෙනවා ශික්ෂාපදයක් භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වෙන් කරපු සුක්ඛ විසට්ටි කියලා ශික්ෂාපදයක්. නේ? සුක්ඛ විසට්ටි කියලා ශික්ෂාපදයක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා දැන තමන්ගේ ශරීරයේ තියෙන ශුක්‍ර ධාතුව මිදුවොත් උපක්‍රම කරලා ඒක ලොකු වරදක්. ඒක ලොකු වරදක් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. ඒක පරාජිකා වෙන වරදක් නෙමෙයි. නමුත් දඬුවම් කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා පිරිසුදු වීම සඳහා. මේකේ සම්බන්ධයෙන් තියෙන වෙන්නේ මොකද්ද? දැන් දැන අවදියෙන් ඉන්නකොට මේ ක්‍රියාව සිද්ධ කරොත් තමයි ඒක දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත් වෙන්නේ. සමහර අවස්ථාවලදී නිදාගෙන ඉන්නකොටත් මේ ක්‍රියාව සිද්ධ වෙන්නට පුළුවන්. එතනදී බුදුරණන් වහන්සේ ඒක අනාපත්ති වාරයක් ලෙස සලකලා තියෙනවා. අනාපත්ති වාරය. එතකොට මේ නින්දෙදි මේක සිද්ධ වෙන අවස්ථාව ගැන සලකනකොට අටුවා ටීකාවල විශේෂ විස්තර හම්බ වෙනවා. මොනවද නින්ද කියන්නේ? මොකද්ද සිහින කියලා කියන්නේ කියන එක ගැන විස්තරයක් හම්බ වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් විනය පිටකේ අපිට නින්ද ගැන හම්බ වෙන තොරතුරු හම්බ වෙන තැන. අභිධර්ම අටුවාවේ මට මතක හැටියට අභිධර්ම අටුවාවෙත් සුපින ගැන යම් විස්තරයක් තියෙනවා. සුපින පෙනීම කියන එක සම්බන්ධයෙන්. එතකොට මේකෙදී නින්ද කියන එක අර්ථකථනය කරන්නේ කෙසේද? නින්ද කියන එක අර්ථකථනය කරන්නේ කෙසේද? ඒක අපි 351 නම්බරේදී අපි ඒක විස්තර කරලා තිනවා. 351 දී පළමුව අපි තේරවාදීන් අනුව නින්ද යනු කවරක්ද කියලා තේරුම් ගත යුතුයි. වජිරබුද්ධි ටීකාවට අනුව මේක තමයි නින්ද කියන එකේ නිර්වචනය අපිට හම්බ වෙන්නේ. නින්දේ ප්‍රධානතම ලක්ෂණය. නින්දේ ප්‍රධානතම ලක්ෂණය තමයි ශරීරයේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය. ශරීරයේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය. නිරුත්සාහ ශාන්ත ස්වභාවය. මේ නිර්වචනය පස්සේ ටිකක් විමසන්නට වෙනවා. කෙසේ වෙතත් මේක තමයි සාමාන්‍යයෙන් අපි අර්ථකථනය කරන ක්‍රම. නිරුත්සාහ ශාන්ත භාවයට පත්. මේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය ඇති කරන්නේ ගැඹුරෙන් නැවත බොහෝ සෙයින් භවාංගයට පතනය වෙනකොට. භවාංගසිත නැවත උපදිනකොට රූපකයේ යම් නිරුත්සාහ භාවය, උත්සාහ රහිත බවක්, ක්‍රියා කරන්නට මැලි බවක්, අකර්මණ්‍ය බවක්, ශාන්ත ස්වභාවයක් ඇති වෙනවා. ශාන්ත ස්වභාවයක් ඇති වෙනවා. භවාංගසිත නැවත පහළ වෙන්නට. භවාංග පතනය. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් භවාංග පතනය වුණාට පස්සේ දැන් භවාංගසිත සාමාන්‍ය වීතිසිත පහළ වීගෙන යනකොට ඒකෙදි භවාංගසිත වැඩිපුර පහළ වෙන්නට පටන් ගත්තම දිගටම රූපකයට ලොකු මේ නිරුත්සාහ ස්වභාවය මේ භවාංගෙන් ගෙන දෙනවා. රූපකයට භවාංගෙන් මේක ගෙන දෙනවා. ඒක රූපීමය නිරුත්සාහ ශාන්ත ස්වභාවයක් වෙත නැති වෙයි. රූපීමය නිරුත්සාහ ශාන්ත ස්වභාවය. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර අවස්ථාවලදී මේ දැන් අපි හිතමු දැන් මේ භවංග පතනේ වුණා කියලා. මේක දිගින් දිගට යනකොට සමහර වෙලාවලට වීතිසිත පහළ වෙන්නට පටන් ගන්නවා. අපි ජයන්නේ නම් ජාගරණ සිත්. ජවන සිත් කියන එක නෙමෙයි ජාගරණ සමාන. ජාගරණ නෙමෙයි වීතිසිත. වීතිසිත පහළ වෙන්නට පටන් ගන්නවා සමහර ලාවට. ඊට පස්සේ ආපහු භවංග පතනේ වෙනවා. දැන් මේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය දිගින් දිගටම පවතිනවා නම් මේ නිරුත්සාහ භාවය දිගින් දිගටම පවතිනවා නම් අතරතුර වීතිසිත පහළ වුණත් සත්වයා තාම නින්දේ ඉන්නවා යයි සැලකිය යුතුයි. මේක තමයි අර්ථකථනය. නිරුත්සාහ කියලා කියන්නේ නිකන් අර කය උත්සාහය කයින් ක්‍රියාකාරමක් වෙන්නේ නැහැ කියන එක. කය නිකන් ශාන්ත බවට පත් වෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා නින්දෙදි පහළ වෙන්නේ භවාංගසිත කියලා. ඒ වචනේ හරි. ඒක වැරදි නෙවෙයි. ඒ භවාංගසිත නැවත පහළ වීම නිසා තමයි නිරුත්සාහ භාවය ලැබෙන්නේ. නමුත් ඒ අතරතුරේදී සමහරලාට වීතිසිත පහළ වෙන්න පටන් ගන්නවා මේ ඉන්නකොට. හැබැයි තාම කය තමන්ගේ නිරුත්සාහ භාවය අතහැරලා නැහැ.
ඒ නිසා වීතිසිත පහළ වුණත් භවාංගයෙන් අවදි වුණත් භවාංගයෙන් එළියට ආවත් කයේ තිබෙන මේ ස්වභාවය නිසා තවම නින්දේ ඉන්නවා යයි යෝගියා පුද්ගලයාව සැලකිය යුතුයි. මේක තමයි වජිර බුද්ධි ටීකාවේ මේක අර්ථකථනය කරලා තියෙන ක්‍රමය. ඒ කියන්නේ මම නැවත කියන්නම් නින්ද කියන එකේ ලක්ෂණ දෙකක් තියෙනවා. භවාංගයට පතනය වීම, ඒ තුලින් ශාරීරික නිරුත්සාහ ශාන්ත ස්වභාවයට ලක්වීම. ඊට පස්සේ සමහර වෙලාවට ඒ අතරතුරේදී නිරුත්සාහ ශාන්ත ස්වභාවයේ තියෙනකොටත් භවාංගයෙන් අවදි වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලුත් වීතිසිත පහළ වෙනවා. වීතිසිත පහළ වූ පමණින් අවදි වුණා යයි සැලකිය යුතු නැහැ. මොකද හේතුව රූපකයේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය පවතින තාක්කල්. එතකොට දැන් අංග දෙකයිනේ භවාංගයේ පතනය වීම සහ නිරුත්සාහ ශාන්ත ස්වභාවය. මේ දෙකෙන් මොකද හිතන්නේ? නින්ද කියන එකට වැදගත්ම නිර්වචනයේ භවාංග පතනය වීමද නිරුත්සාහ ශාන්ත ස්වභාවය. නිරුත්සාහ ශාන්ත ස්වභාවය. ඒක නිසා භවාංගෙන් අවදි වුණත් හරනේ නින්ද කියන එක අර්ථකථනය කරන්නේ මේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය ලෙසයි. මේක තමයි පළවෙනි අපි සාමාන්‍යයෙන් අර්ථකථනය කරන ක්‍රමය. ඊට පස්සේ මිලින්ද ප්‍රශ්නයේහි සුපින පඤ්ඤය කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ සුපින ප්‍රශ්නයේදී අහනවා මොනවද ප්‍රශ්න ටිකක් නාගසේන ස්වාමීන් වහන්සේගෙන් මිලිඳු රජුරෝ හීන දැකීම සම්බන්ධ. හීන දකින්නවා කියන එක සම්බන්ධයි. අහනවා ඉතින් හීනෙට හිත යනවාද හීනේ හිතට එනවාද දැන් ඔහොම ප්‍රශ්න අහනවා. හීන වර්ග කීපයක් තියෙනවා එහෙම කියනවා. ඒකෙදි විස්තර කරනවා මේ නින්ද කියන එක විස්තර කරන්නේ මිද්ද කියන වචනේ. සමහරවිට මිද්ද කියන වචනේ නින්දට යොදලා තියෙනවා. නිද්දාව මිද්දය. නේ මිද්ද. මිද්ද කියලා මේ චේතසිකේ නෙමෙයි කතා කරන්නේ. තීන මිද්ද කියන චෛතසිකේ නෙවෙයි. මිද්ද කියන වචනෙන් අර්ථකථන කියන්නේ නින්ද කියන්නේ. ඊට පස්සේ අහනවා මිලිඳු රජුරෝ ස්වාමීනි මේ මිද්දට මුල මැද අග තියෙනවද? ඔව් මුල මැද අග තියෙනවා. මොකද්ද නිද්දේ මුල? නින්ද මුල තමයි නිදි කිරණ එක. සාමාන්‍යයෙන් කැරකෙනවා නේද? ඔළුව වැටෙනවා. මේ තමයි පචලායන ඔක්කොම නිකන් අර කය කැරකෙන එළියට ඉස්සරහට වෙන ඒ කැල තමයි නින්දේ මුල කියලා අර්ථකථනය කරලා තියෙනවා. හරිනේ? නින්දේ මුල. ඒ කියන්නේ නිදා ගන්නට දැන් ඔන්න එළඹිලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අර විද්‍යාත්මක කියනවා නේද? ඇහි බබා කියලා කියන්නේ. ඒක ඒ ෂටර් එක වේගෙන් ගැස්සෙන එහෙමනේ නින්දට වැටෙන්නේ අපි හිමින් සාමාන්‍යයෙන් නේද? ඒ විද්‍යාත්මකව ගත්තම. ඉතින් මේක ස්වාමීන් වහන්සේ නාගසේන මහ රහතන් වහන්සේ අර්ථකථනය කරලා තියෙන සාමාන්‍ය නිදාගෙන ඉන්නකොට එහෙම ඉඳගෙන ඉන්නකොට එහෙම නිදිමතක් ආම නේද? අපි දන්නවා දැන් ඔන්න සූදානම් වෙනවා නින්දට වැටෙන්නට කියලා. මේ තමයි නින්දේ මුල අවස්ථාව. මිද්දේ මුල. ඊට පස්සේ මොකද්ද ඒක ක්‍රමානුකූලව යනකොට මේක අද තියෙන පරීක්ෂණවලුත් යම් විදිහට ඔප් වෙලා දින ක්‍රමානුකූලව යනකොට මැද අවස්ථාව කියලා කියන්නේ එතන උන්වහන්සේ අදහස් කරන්නේ යම් වෙලාවක් එනකොට හිත ටිකක් අතරමැද අවස්ථාවක් තියෙනවා. ගැඹුරු නින්දත් නෙවෙයි මුල අවස්ථාවක් නෙවෙයි. ගැඹුරු නින්දත් නෙවෙයි මුල අවස්ථාවක් නෙවෙයි. මේ මැද අවස්ථාවේදී ඔන්න පේන්න පටන් ගන්නවා හීන පේන්නට පටන් ගන්නවා. ඒක නානා ප්‍රකාර රූප පේන්නට පටන් ගන්නවා නේද? ඒක සාමාන්‍යයෙන් විද්‍යාත්මක කියන්නේ හැම මිනිස්සෙටම සාමාන්‍යයෙන් හීන පේනවා කියලා. හීන පේනවා කියලා. එතකොට සත්තුන්ට පවා මං හිතන අහල් තියෙන දේවල් හීන එහෙම පේනවා. එතකොට ඒ විදිහට මේ මැද අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා කපි මිද්ද කියලා. කපි මිද්දේ. දැන් උදාහරණයකට නිදි කිරණ අවස්ථාව. හරිනේ නිදි කිරනවා කියලා කියනවා. ඊට පස්සේ ආපහු තියෙනවා ඊට පස්සේ ගැඹුරු නිින්ද කියලා එකක්. නේ ගැඹුරු නිින්ද. මේ අවදිය කියන්නේ වෙනම එකක්. මෙතන ඉඳලාම දැන් ඔන්න නිින්දේ සීමාව. හරිනේ? අවදි සම්පූර්ණ අවදිමත් නැහැ. මේ අතරමැද අවස්ථාවක් තියෙනවා. මේකට කියනවා කපි නිින්ද කියලා. කපි නිින්ද කියන එකේ සිංහල තේරුම වඳුරු නිින්ද කියන එක. වඳුරු නිින්ද කියන එකේ අර්ථකථනය කරන්නේ මොකද? වඳුරා සාමාන්‍යයෙන් නිදා ගන්නකොට ගහක් උඩ නිතර බයෙන්ලු ඉන්නේ. මේ වැටේ කියලා. ඒ නිසා හැමතිස්සෙම ඇස් වහනවා නිතරම එයා අතරමැද. ඒ වගේ කියන්නේ නිින්ද මොකද්ද මේ මොනවද? වඳුරට ගැඹුරු නිින්දක් කියන්නේ නැහැ. නමුත් නිතර අවදි වෙනවා. ඒ වගේ දැන් අපේ ඒක උපමාවක් මේ අරන් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙතන සම්පූර්ණයෙන් සලකන්නේ නිින්ද ගියා කියලා. නමුත් එක අවස්ථාවක් තියෙනවා මේ දැන් ගැඹුරු නිින්ද අවස්ථාවේදී කෙලින්ම භවාංග පතනය විතරයි සිද්ධ වෙන්නේ. මේ කපි නිින්ද අවස්ථාවේදී භවාංගත් පතනය වෙනවා වීතිසිතුත් පතනය වෙනවා. වීතිසිත අපි ඒක කොහොමද කියන්නේ දාමුකෝ වීතිසිත පතනය වෙනවා. භවාංගත් පතනය වෙනවා. වැඩිපුරම භවාංග පතනය වෙන්නේ කියලා කියන්න පුළුවන්. වීතිසිත පතනය වෙනවා. මේ තමයි කපි නිින්ද අවස්ථාව. මේකෙත් එහෙමයි. මේකෙදිත් භවාංග වැඩිපුර පතනය වෙනවා. හරිනේ? හැබැයි වීතිසිතුත්
ඉඳලා හිටලා ටිකක් පහළ වෙනවා. මේකට වඩා වැඩි වෙන්න පුළුවන්. ටිකක් මේකේ වසංගය වැඩි. නිකන් ඕන වෙලාවක ටක් ගාලා අපිට එළියට ගන්නට පුළුවන්. ටිකක් මත් ගතියක් තියෙනනේ. මත් වෙච්ච බවක් අපිට දැනේ. කය නිකන් බර ගතියක් දැනෙන්නේ. මේ තමයි අවස්ථාව. මේ තමයි සාමාන්‍යයෙන් නින්දක තියෙන ස්ටෙප්ස් 3. පියවර කිහිපය. දැන් මුගලන් ස්වාමින් වහන්සේ මෙන්න මේ අවස්ථාවේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩියේ නේද? රහත් වෙන්න කනේ. පචලායසිනෝ මොග්ගල්ලාන කියලා අහුවේ ප්‍රශ්නේ. නිදි කරනවද කියලා. ඊට පස්සේ ධාතු මනසිකාරයේ උන්වහන්සේ දෙන්නේ අර මොකද්ද සූත්‍රය කියන්නේ? මොනවද? මේ නිදි කිරීම සම්බන්ධයෙන් සූත්‍ර මට මතක් වෙන්නේ නැහැ. පචලායන සූත්‍රය. පචලායන සූත්‍රය දේශනා කරන්නේ ඒ වෙලාවේදී. ඒ රහත් වෙන්නට කලින්. එදාම රහත් වෙනවා උන්වහන්සේ ඊට පස්සේ. එතකොට මේ තමයි නාගසේන ස්වාමීන් වහන්සේගේ අර්ථකථන හැරෙන්නේ නින්දේ තියෙන පියවර 3. 1 2 3. මේ තමයි ගැඹුරු නින්ද. දැන් මේ ගැඹුරු නින්දේදී පහළ වෙන්නේ භවාංග සිත් විතරයි. නිද්‍රා භවාංග සිත් විතරයි. නිද්‍රා වීති සිත් කියන දෙක මෙන්න මේ කියන අවස්ථා දෙකේදීම අපිට පහළ වෙන්නට පුළුවන්. නිද්‍රා වීති සිත් කියන කොටස් දෙක. නිද්‍රා වීති සිත්. ඒතර ගත්තොත් එහෙම අපිට පහළ වෙන්න පුළුවන් සුපින සිත් කියන ඒවා. ඊට පස්සේ පහළ වෙනවා ක්‍රියාසාධක නිද්‍රා සිත් කියලා එකක්. ක්‍රියාසාධක නිද්‍රා සිත්. මම මේ වචනේ දෙන්නේ අපි තමයි මේ අර්ථකථනය කිරීමේ පහසුව සඳහා ඒක විස්තර කර ගැනීම පහසු සඳහා කොහොමද ඒක අපි ගැඹුරින් එතනට එන්නේ කියන එක දැන් බලමු. කොහොමද මේ ක්‍රියාසාධක සිත් සම්බන්ධයෙන් කතා කරන්නේ. හරිනේ. එතකොට ඒකෙදී මම හිතුවා දැන් පැහැදිලි අපි නිින්ද දකින්න අවස්ථාවේ සාමාන්‍යයෙන් කියන්නේ මේ වෙලාවේ තමයි හීන දකින්නවා කියලා. මේ නිදි කරන අවස්ථාවේදී මොකද හිතන්නේ ප්‍රායෝගිකව? නිදි කරන අවස්ථාවෙත් නිකන් අර අමුතු නිකන් ෆොටෝ ටිකක් කියන්නේ නැද්ද සාමාන්‍ය? නිදි රාගෙන එනකොට නේද? නින්දර වැටීගෙන එනකොට සිහිය හොඳට දියුණුලා තිබුණ නැත්නම් සාමාන්‍යයෙන් අර නේද? নানা ප්‍රකාර කතා ටිකක් යන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන්. නේද? කතා ටිකක් යන්නට පටන් ගන්නවා. ඒක සැබෑ නෙවෙයි නිකන් අමුතු ඒ ගොඩාක් වෙලාවට වෙච්ච සිද්ධියක්, වෙමින් පවතින සිද්ධියක් මෙයා වෙන්නට පුළුවන්. ගොඩාක් සිහිය දියුණු කරපු කෙනෙක්ට ඒක වෙන්නේ නැතුව කෙලින්ම නින්දට ටක් ගාලා ගැඹුරු නින්දට වැටෙනවා. මේ විශේෂයෙන්ම මේ නින්ද කියන එක තේරවාදීට රහතන් වහන්සේට පේන්නේ නැහැ. සිහිනේ මූලිකම සිද්ධාන්ත තමයි අප්‍රහීන විපල්ලාස. විපල්ලාසෙත් එකල්ලි තමයි සිහින පේන්නේ. මොකද පේන්නේ බොරුවක්නේ. පේන්නේ බොරු දෙයක්. සමහරවල්ලාට තියෙන ඇත්ත හීන කියලා. ඇත්ත හීනවත් සංකේතාත්මකයි. දැන් කොසල් රජුරන්ට පෙනුනේ මහා අමුතුම විකාර ටිකක්. නේද? ගල්පා වෙනවා, ලබුකට ගිරෙනවා නේද? ඊට පස්සේ හරක අම්මා ගිහිල්ලා පැටියගෙන් කිරි බොනවා. නිකන් විකෘතියක්නේ පේන්න පටන් ගත්තේ. ඇත්ත දෙයක් නෙමෙයි. ඒක සංකේතාත්මකයි. දැන් මහා මායා දේවියට පෙනුනේ ඇත්තක් නෙමෙයි. සංකේතය. බෝසතාණන් වහන්සේට බුදු වෙන්න කලින්ත් පෙන්නේ සංකේතයක්නේ. නේද? උන්වහන්සේගේ නාභියෙන් වැලක් ගිහිල්ලා බවාග්‍රය දක්වා පිහිදුනා. මේ ඔක්කොම නිකන් විපල්ලාස මත පදනම් වෙච්ච දේවල්. ඒ නිසා තමයි කියන්නේ රහත් වෙනකොට සිහින පේන එක නතර වෙනවා. ඇත්ත සිහින වෙන්න තියෙන සංකේතාත්මක සිහිනේ පේන්නෙත් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මිලින්ද ප්‍රඥා කියන්නේ කරුණු 6ක් නිසා සිහින පේනවානේ. පිත කිපිලා, සෙම කිපිලා, වාතය කිපිලා. ඊට පස්සේ පුබ්බ නිමිති වශයෙන් නිතර භාවිතා කරපු පුබ්බ නිමිති කියන්නේ අපි දැකපු දේවල්, අපි හිතපු දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් පේන්නේ අමුතු ක්‍රමයකට. නේද? අමුතු ක්‍රමයකට. සාමාන්‍යයෙන් ওই කතා පුරුදු දෙක තුනක් එකට මිශ්‍ර වෙලානේ පේන්නේ නේ. කතා පුරුදු එක දෙක තුනක් මිශ්‍ර වෙලා පේනවා. ඊට පස්සේ දෙවියන් විසින් සමහරලාවට ඇති කරනවා අපිට හීන පේන්නට මේකක්. ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්නේ දෙවියෝ හිතනවා මේ අරමුණ පෙනේවා කියලා මෙහෙන් හිතනකොටම අපේ හිතට ඒ අරමුණ එන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් පුබ්බ නිමිත්ත වශයෙන්. පුබ්බ නිමිත්ත වශයෙන් කියලා කියන්නේ වෙන්නට තියෙනා වූ දේවල් සමහර සත්වයන්ට සාමාන්‍යයෙන් උදේ පාන්දර වගේ වෙලාවක පේන්නට පුළුවන් කියලා. වෙන්නට තියෙන සංකේතාත්මකව දෙයක්. එහෙම නැතුව වෙන්න තියෙන දේ එහෙම පේනවා කියන එක නෙවෙයි සමහර කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් කලාතුරකින්. නමුත් අර වෙන්නට තියෙන දේ සංකේතයක් ලෙස පේන්නට පටන් ගන්නවා. හොඳ හෝ සුබ හෝ අසුබ ලෙස. ඒකනේ අර ඊට නිමිති පාඨකයෝ කියලා කට්ටිය ඇවිල්ලා නේද? රජ්ජුරෝ හීන දකින්නවා නිමිති කිව්වට පස්සේ මොනවද කියනවා හොඳයි නරකයි කියලා විස්තරය කරනවා. දැන් මහෞෂධ පඬිතුෝ ඉපදෙන වෙලාවේදී පෙරුණන්නේ මර්ජුරවන්ටනේ. මහෞෂධ පඬිතෙන්ගේ උප්පත්තියේදී හතර පැත්තේ ගිනි ගොඩවල් මොනවද 4ක් තියෙනවා. කණු 4ක. මැද කොම අභිබවලා මහා විශාල ගිනි මේකක් උඩටපත් වෙන්න පටන් ගත්තා. අර ඔලිම්පික් කුළුණක් වගේ. එතකොට මේ ඒකෙන් ගම්ම වෙනවා පාඨකයෝ කියනවා ඔබට ඉන්නවා විශේෂ උපදේශ කළ 4 දෙනෙක්. ඒ සියලු දෙනාගේම උපදේශ පරදවමින් විශේෂ උපදේශකෙක් පහළ වෙනවා කියන එකයි මේ සංකේත උනේ කියලා. එදා තමයි මහෞෂධ කුමාරයා උප්පත්තිය ලබන්නේ. ඒ වගේ සමහර පුබ්බ නිමිති වශයෙන් සංකේත ලැබෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තම ඒ ඔක්කොම විපල්ලාස මත පදනම් වෙච්ච මොකද විකාරයක් පේන නිසා. ඒ කියන්නේ වැරදි දෙයක් පේන නිසා.
රහතන් වහන්සේට පේන්නේ නැහැ. නමුත් මේ නිදි කිරණ අවස්ථාවේදී අපි ප්‍රායෝගිකව දන්නවා යම් දේවල් පේන්න පටන් ගන්නවා. යම් දේවල් පේන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ අපි නිදි කිර කර පුටුවේ ඉන්න අවස්ථාවෙත් සාමාන්‍යයෙන් නේද? ලොකු දේවල් පේන්නට පුළුවන් බොහෝ අයට. හැමෝටම කියලා මම කියන්නේ බොහෝ අයට. ඒ නිසා නමුත් අර පැහැදිලිවම ලොකුම නිନ୍ଦ චිත්‍රයේ සිහින කතාව පේන්නේ මේ කපි නිନ୍ଦ අවස්ථාවට වැටෙනකොට. ඒක ටිකක් අර හොඳ සොලිඩ් ගොඩක් ටිකක් ගැඹුරට නිନ୍ଦ ගිහිල්ලා නමුත් හොඳ කතාවක් කතා ප්‍රවෘත්තියක් අපිට පේනවා. අපි සම්පූර්ණයෙන් මෙයා වෙලා තියෙන එකට යොමු වෙච්ච අවස්ථාව. මේක තමයි සාමාන්‍යයෙන් සිහින දකින්න අවස්ථාව කියලා කියන්නේ. මෙතනත් අපි යම් ප්‍රමාණයකට යම් රූප රාම අපිට පේනවා කියන එකට අපිට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ මේකෙදි සමහර වෙලාවලට මේ නිନ୍ଦ යන නිදාගෙන ඉන්න අවස්ථාවවලදී අපි ඇති යම් කායික වාචික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට නේද? ඕන තරම් වෙලාවට නිින්දෙන් සමහරු ගහනවා පයින් බිත්තියට නේද? ඇඳට ගහනවා. සමහරලාට නිින්දෙන් බය වෙලා කෑ ගහනවා නේද? කෑ ගහන අවස්ථා තියෙනවා. සමහරලාට ළඟ ඉන්න කෙනාගේ බෙල්ල මිරිකන්න පනිනවා නේද? එහෙම තියෙනවා සමහරලාට. සමහරුන්ගේ තියෙනවා සමහර ඒවා මේ නිින්දෙන් ඇවිදිනවා නේ? නිින්දෙන් ඇවිදිනවා. දැන් අර ප්‍රසිද්ධ මේ සයිකොලොජි වල ප්‍රසිද්ධ මේකක් තියෙන්නේ. එයා තාම මම හිතන්නේ ජීවත් වෙනවා. මේ ඒ සිහින සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට විශේෂයෙන් කතා කරන දෙයක්. ඒ මනුස්සයා නිදාගෙන ඉන්නකොට එයාට පේනවා මෝටාර එකක් එනවා එයාගේ පැත්තට. කවුරු හරි හතුරෙක් ගහනවා. ඉතින් මේ මනුස්සයා මොකද කරන්නේ? නිින්දෙන්ම ගිහිල්ලා දැන් නිින්දෙදි මෙයා ගිහිල්ලා පනිනවා ජනෙලෙන් එළියට. හැබැයි ඇත්තට මනුස්සයා පැනලා තට්ටු දෙකක් උඩින්. ඊට පස්සේ බිම තමයි වැටිලා. ඒ බලද්දී හැරෙනකොට මනුස්සයා බිම. ඒතකොට නිින්දෙන් තමයි පැනලා තියෙන්නේ. නමුත් හීනෙන් පැනපු එක මෝටාර එකක් එන නිසා ඇත්තටම ගිහිල්ලා පැනලා තියෙනවා. ඒ වගේ සමහර අය තියෙනවනේ ස්ලීප් වෝකර්ස්ලා කියලා නේද? ඒකට දානවා සාමාන්‍යයෙන් මොනවද? තෙත රෙදි කෑල්ලක් දානවා පොළොව උඩ. තෙත පෑගිච්ච ගමන් ඒ කට්ටියට අවදි වෙනවා. ඒ කට්ටියගේ විශේෂත්වය තමයි නිින්දෙන් මුළු ගමනම යන්න පුළුවන් ඒ කට්ටියට. දොර ඇරගෙන යතුරු තියෙන තැන යතුරු ඇරගෙන දොර ඇරගෙන ඊට පස්සේ පඩි පෙළ බැහැලා ඒ ඔක්කොම සියල්ල කරන්න බෑ. කිසි දෙයක් මතක නැහැ. මොකද්ද උනේ කියලා සමහර ලාවට දොර ඇරගෙන පාරේ පවා යන අවස්ථා තියෙනවා. ස්ලීප් වෝකර්ස්ලා. ඒතර මේ ඔක්කොම සිද්ධ වෙන්නේ Tamanට කිසිම අවබෝධයක් නැතුව. ඒක මට තේරෙන්නේ නැහැ විද්‍යාත්මකව කොහොමද විස්තර කරන්න කියලා. සාමාන්‍යයෙන් ඒක ලෝකේ තියෙන සිද්ධියක්. ඒක සාමාන්‍යයෙන් ඒක භයානක සිදුවීමක්. හැබැයි සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට මේ අනතුරු වෙන්න පුළුවන්. එයා ගාන්ට ඒ කටයුත්ත කරනවා කියලා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා බිත්ති හැප්පෙන්නේ නැහැ ගිහිල්ලා. ඇවිදින්න ගිහින්. වෙන කෙනෙක් අමනුෂ්‍යෙක් ගයිඩ් කරනවා කියලා පෙරදි ක්‍රමයට හිතන්නට පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ ඒ possibility. සමහරු මම අහලා තියෙනවා මම දන්නේ නැහැ ඔය ගම් පැත්ති වල එහෙම කියනවා සෝහනට එක්කන් යනවා කියලා. එහෙමත් කියනවා සෝහනකට එක්කන් යනවා. ඉතින් ගම් ප්‍රතාප වල තියෙනවා මේ අමනුෂ්‍යෙක් තමයි මේ අරගෙන යන්නේ කියලා කතා ප්‍රවෘත්ති ඒ පැති වල මම අහලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ඒ කට්ටියට කරන්නේ රෙදි තෙත රෙදි ගෝණි කෑල්ලක් හරි තෙත කාපට් එකක් හරි දාලා තියෙනවා. එතකොට බැස්ස ගමන් තෙත වැඩිච්ච ගමන් ඒ කට්ටියට සාමාන්‍යයෙන් අවදි වෙනවා. පාරේ යනකොට මඩවලකට වතුර වැටුනොත් ඒ කට්ටිය අවදි වෙනවා. එතකොට තමයි දන්නේ මම දැන් කොහෙද ඉන්නේ කියලා. නේද? ඉතින් ඒ නිසා ওই විදිහට මේ නිින්දෙන් ඇවිදීම ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් නිින්දෙන් නේද? අපේ ඉරියව් වෙනස්. අපි නැගිටිනකොට සමහරලාට හිටපු ඉරියව්ව නෙවෙයි තියෙන්නේ. ඒතකොට නිින්දෙන් අපි හෙට මෙහෙට පෙරේලා. දැන් අපි ඔය වගේම දැකලා තියෙනවා සමහර නිදාගෙන ඉන්න අය දිහා බලනකොට නේ නහය කහනවා නේ, මූණ කසනවා නිින්දෙන්. නේ? කතා කරනවා සමහරලාට. දත් කූරු කනවා. දැන් අර බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට කලකිරුණත් එහෙම නේද? නිින්දෙන් කියව හිටියා නලගන. ඒ නිසා මේ නිින්ද අවස්ථාවේදී ක්‍රියාසාධන සිත් කියන එකක් පහළ වෙනවා. ක්‍රියාසාධක සිත් කියලා එකක්. දැන් අපි මේක ටිකක් විමස ගන්නට ඕනේ කොහොමද ථේරවාද කෝණයෙන් මේක ගැන කතා කරන්නේ කියලා. ඒක 353ට අපි යන් 353ට නිින්දේදී කායික වාචික ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ථේරවාදයේ අනුව තොරතුරු ලබා ගත හැකි තැනකී සුක්ඛ විසට්ටි ශික්ෂාපදය. ඒට අනුව ඒක විස්තර කරන්නට ඕනේ. භික්ෂුවක් දැන ඒ ශික්ෂාපදයට අනුව අපි ශික්ෂාපදයට ඉස්සලා එන්නට ඕනේ. දැන ශුක්‍ර ධාතුව මිදවීමෙන් ශරීරයෙන් සංඝාදිශේෂ අවතක් සිදුවේ. ඒ අංග තුනකින් සිදුවන අවතක්. මොකද්ද? ශුක්‍ර ධාතුව මිදීමේ ඕනෑකමක් තියෙන්නට ඕනේ. නේද? රුචියක් තියෙනකොට කැමැත්තක් තියෙන්නට ඕනේ. ඒ සඳහා පුරුෂ ලිංගෙහි කායික උපක්‍රම කරන්නට ඕනේ. ඒක ශික්ෂාපදයට අනුව මේ ප්‍රකාශ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ශුක්‍ර ධාතුව මිදෙන්නට ඕනේ. මෙන්න මේ කියන අංග තුන සිද්ධ වුණොත් ඒක සාමාන්‍යයෙන් ගිහි ගෙදර සාමාන්‍ය කෙනෙක් අතින් වෙන්න පුළුවන් දෙයක්. නමුත් භික්ෂුවක් වශයෙන් උපසම්පදා වෙච්ච භික්ෂුවකට ඒක ඊටාම බරපතල වරදක්. මොකද කාය සිතේ තියෙන රාගය යටපත් කර ගැනීමට
තියෙන ලොකු බාධාවක් තමයි මේක ශුක්‍ර ධාතුව නිතර නිතර මිදවීම කියන එක. ඒ නිසා ඒක සංඝාදිශේෂ කියන ආපත්‍යක් ලෙස භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පනවලා තියෙනවා. එතකොට මේක තමයි අංග 3. මිදවීමේ කැමැත්ත, උපක්‍රම කිරීම, කායික උපක්‍රම කිරීම. ඊට පස්සේ ශුක්‍ර ධාතුව මිදවීම. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදීම භික්ෂුන් වහන්සේලා පැමිණිල්ලක් කරා බුදුරජාණන් වහන්සේට. පැමිණිල්ලක් කියන්නේ ප්‍රකාශන කරා. සමහර භික්ෂුන් වහන්සේලා දැන අවදියෙන් ශුක්‍ර මිදුවේ නැතුණාට නුවණින් තොරව නිදාගත් විට මේක නුවණින් සිහියෙන් නිදා ගන්න කෙනාට වෙන්නේ නැහැ. අසිහියෙන් අසම්පජාණයෙන් යුක්තව නින්දට පිළිපන්න අයට මොකද උනේ? නින්දෙන් ශුක්‍ර ධාතුව මිදෙන්නට පටන් ගන්නවා. නිදාගෙන ඉන්නකොට ශුක්‍ර මිදෙන්නට පටන් ගන්නවා. එහිදී තථාගතයන් වහන්සේ ශික්ෂාපදේ පොඩ්ඩක් වෙනස් කරනවා. වෙනස් කරනවා කියලා කියන්නේ ඇත්තටම පනවලා තිබුණෙත් හිතාමතා කිරීම සම්බන්ධයෙන් තමයි. නමුත් ඒක පැහැදිලි කරලා දෙනවා අනුප්පඤ්ඤත්තියක් වශයෙන්. ඒ බුදුරණස් කියනවා හීනෙන් ශුක්‍ර මිදෙන කොටත් ඇත්තට මෙතන චේතනාවක් තියෙනවා. එතන ඕනකමක් ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ ආස්වාදයේ චේතනාව අබ්බෝහාරිකා අත්තේසා භික්ඛවේ චේතනා සාචකෝ අබ්බෝහාරිකා. ඒක ගණනූපක නෑ. ඒක වරදක් ලෙස මම දකින්නේ නෑ. චේතනාවක් තියෙනවා. ඒක වරදක් ලෙස දකින්නේ නැහැ. එතකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදේ. ශුක්‍ර මිදීම ප්‍රශ්නයක්. හැබැයි සිහිනෙන් සුපිනන්තයෙන් සිහින දකින අවස්ථාවලදී මේ දේ සිද්ධ වුණොත් ඒකෙන් ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක සිහිනයට සම්බන්ධ තැනක්. මෙතන තමයි අටුවා ටීකා සිහිනේ සම්බන්ධයෙන් ගැඹුරින් විස්තර කරන්න පටන් ගන්නේ. මොකද්ද සිහිනේ? මොකද්ද නිନ୍ଦ? මොකද්ද අවදිය කියන අවස්ථාව අපිට හොයාගන්න තියෙන හොඳම තැන තමයි මේ ශික්ෂාපදය. එතන මෙතනදී දැන් අපි කිව්වා නිନ୍ଦ කියන එකේ ස්වභාවය තමයි ශාන්ත නිරුත්සාහ ස්වභාවය. ඒක මෙතන මතක තියාගන්න ඕනේ. නිନ୍ଦ අර්ථකථනය කරලා තියෙන්නේ නිරුත්සාහ ස්වභාව වශයෙන් වජිරබුද්ධ ටීකාවේ. කය නිරුත්සාහ බවට ඇවිල්ලා. හිත භවාංගෙන් අවදි වුණත් තාම නිරුත්සාහ ස්වභාවය, කය නිරුත්සාහ ස්වභාවය නිසා තාම නින්දේ. ඒ නිසා හීන දකින්නේ නින්දෙදී. හීන දකින්නේ භවාංග සිතෙන්. නමුත් හීන දකින්නකොට තාම ඉන්නේ නින්දේ. තාම ඉන්නේ නින්දේ. හීන දකින්නකොට අවදි වෙලා නැහැ. හීන දකින්නකොට අවදි වෙලා, අවදි වීම කියලා කියන්නේ මේ වගේ ප්‍රකෘති අවස්ථාවේ ඉන්නකොට. අවදි වෙලා ඉන්නකොට කරපු ක්‍රියාවකට වරදකට ලිහිලක් බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා නැහැ භික්ෂුන් වහන්සේලාට. ඒක මොකක් හරි ඉතින් ගිලන් වගේ කරුණකදී වෙන්න පුළුවන්. නමුත් අවදි වෙලා ඉන්නකොට කම්මිසි වරදක් කරා නම් ඒක අවතකට පොහොනා වරදක්. නිදන් ඉන්නකොට වරද සිද්ධ වෙනවා කිව්වොත් නිදාගෙන ඉන්නවා කියලා ගැඹුරු නිින්දේ ඉන්නකොට ගැඹුරු නිින්ද භවාංග සිතනේ පහළ වෙන්නේ. සුත්ත කියලා කියන්නේ නිදාගෙන ඉන්නවා කියන ගැඹුරු නිින්දට පරිදි. භවාංග හිතෙන් කටයුතු කරා කිව්වොත් එහෙම ඒක වෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි දන්නවා භවාංග සිතෙන් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. භවාංග සිතේ විශේෂ අරමුණක් නැහැ. තියෙන්නේ කරින් භවයේ කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන අරමුණු ටික. ඒ නිසා භවාංග සිතෙන් මේ දේ සිද්ධ වුණාකොත් අභිධර්ම විරෝධී. අවදි වෙලා මේ දේ සිද්ධ වුණා කිව්වොත් ඒක විනය විරෝධී. වෙයි බුදුරජාණන් වහන්සේ අවදි වෙච්ච භික්ෂුවකට නිකන් නිරපරාදී ලිහිලක් දෙන්නේ. ඒක වෙන්නේ නැහැ උන්වහන්සේ අතින්. එතකොට එහෙමනම් මේ වෙලා තියෙන්නේ මේ දෙක අතරමැද අවස්ථාව. අතරමැද අවස්ථාව කියන එකේ තේරුම භවාංග පතනයත් නොවිච්ච මෙන්න මේ කියන භවාංග පතනයත් නොවිච්ච අවදියත් නොවිච්ච මේ අතරමැද අවස්ථාවක තමයි මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. අතරමැද අවස්ථාවක මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒක කපිනින්ද කියන අවස්ථාවට ගන්නවා. කපිනින්ද කියන අවස්ථාවට ගන්නවා. නමුත් නින්දේ මේකත් එක්තරා අවස්ථාවක් නිදි කිරීම කියන එක. නිදි කිරීම කියන එකත් නින්දෙම එක්තරා අවස්ථාවක්. ආදි මජ්ජ පරියෝසන. ආදි මජ්ජ පරියෝසන. දැන් අපි තවත් මේකේ විස්තර කරන් යනවා ගැඹුරට. තවත් විමසක් යන්නට ඕනේ. දැන් මෙතනදී රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ කරන විස්තරයක් තියෙනවා උපසම්පදා සීලයේ පොතේදී. ඒක විශේෂ වැදගත්කමක් දෙනවා අපේ මේ කරන අභිධර්ම පාඩමට. ඒක ගොඩක් බලපානවා. උන්වහන්සේ විස්තර කරනවා ඒ 354 දී කෝටේෂන් එක. ස්වප්න දැකීමේදී ඇතිවන්නේ සිහින දකින්නකොට ඇතිවන්නේ කායාංග චලනයට නොසමත් දුබල සිත් කොටසකි. හීන දකින්නකොට පහළ වෙන සිත් වලින් කායාංග වාචාංග සොලවන්නට බැහැ දුර්වල සිත් කොටසක්. හේතුව මොකක්ද? ඒකට මේ ශාන්ත ස්වභාවයේ නින්ද තියෙන. නින්දදී කියන කයේ තියෙන ශාන්ත නිරුත්සාහ ස්වභාවය. තමයි මේකට මූලික හේතුව කියලා මම පෞද්ගලිකව හිතනවා උන්වහන්සේක ලියන්න ඇත්තේ. එබැවින් ගමනාදී නොයෙක් ක්‍රියා ස්වප්නයෙන් කරන කල්හි සිහිනෙන් ගමනාදී ක්‍රියා කරන කල්හි ශරීරයේ නිදන ඉරියව්වෙන් නිශ්චලව පවතී. ශරීරයේ නිදන ඉරියව්වෙන් නිශ්චලව පවතී. නාමස්තර කරන ක්‍රමය. එසේ නිශ්චලව සිටීමේදී රාග නිශ්චිත සිහින දැක ශුක්‍ර මෝචනය වීමෙන් ඇවත් නොවේ. කියන්නේ සිහින දකිමින් ඉන්නවා ශුක්‍ර ධාතුව මිදෙනවා රාගාදී සිහිනයක් පෙනිලා.
ඒතර අවතක් වෙන්නේ. ඒතර මේ උන්වහන්සේ අදහස් කරන්නේ කායික චලනයක් වෙන්නේ නැහැ සිහින දකින අවස්ථාවේදී කියන එක. ඒකද විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි තව කරුණක්. දැන් සිහින දකිනකොට මොකද හිතන්නේ? අපි භයානක සිහිනයක් එහෙම දකිනකොට පිටින් බලන් ඉනකොට තේරෙන්නේ නැද්ද? තේරෙනවා මෙයාගේ මුහුණ වෙනස් වෙන හැටි නේද? බය වෙන හැටි, නිකන් අඬන්න වගේ පෙළඹෙන හැටි අපිට තේරෙනවා මොකක් හරි අපි ගැස්සෙන්න පටන් ගන්නවා නේද? එයා තාම අවදිලා නැහැ. එයා සිහින දැක දැක ඉන්නේ තාම. හොඳ පරීක්ෂණවලදී ඒව එක තියෙනවා. ඒකෙන් මනුස්සයා සිහින දකිනකොට එයාගේ සම්පූර්ණ වීඩියෝ එකක් පවතිනවා මේ පූස් පැටියට හීනයක් පේනකොට පූස් අම්මා පූස් පැටිය අවදි කරනවා. ඒ කියන්නේ ඌ මේවා කරනවා. ඒ කියන්නේ ඒ හීනයක් කියලා හිතන්නේ. ඒ කියන්නේ එයා නිින්දෙන් ලොකු කරදරයකටපත් වෙලා. ඒ පූස් පැටියා. ඉතින් එයා අඬන්න කියන්නේ ගොඩාක් මේ අපහසුයෙන් ඉන්නවා නින්දේදී. බඩේ අමාරුත් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි පූස් අම්මා එයාට මේ තට්ටු කරලා යාව යාව මේවා කරනවා. ඒක අම්මගේ තියෙන සෙනෙහස එතන පෙන්වන්නේ පූසෙක් වුණත් ඒ තමන්ගේ දරුවා කෙරෙහි දක්වන මේක. ඉතින් ඒ වගේ සත්තුන්ට පවා ඒක වෙන්නට පුළුවන් සිහින පේන. ඉතින් ඒක භයානක සිහින පේනකොට අපේ කායිකව ඉරියව් ආදී වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ තියෙන එකක්. ඉතින් ඉහත ප්‍රකාශනයට හේතුව ලෙස පෙනෙන්නේ වජිර බුද්ධ ටීකාවේ ඇති පරිදි නින්දේදී කරජ කය නිරුත්සාහ ශාන්ත ස්වභාවයේ යුක්ත වීම ලෙස යුක්ත වෙන ලෙස සැලකීමයි. සීන දකින්න විටදීද තාමත් නින්ද පහව ගොස් නැති නිසා. දැන් අපි ඒක විශේෂයෙන් කියන්නේ මේ නින්ද කියලා කිව්වම මේ නාගසේන ස්වාමීන් වහන්සේගේ මේකේ හැටියට මේ සියල්ල නින්ද. නින්ද කියන එකට ඇතුළත්. මේ නින්දේ මුල මැද අග. දාන එක මුල මැද අග වගේ නින්දේ තියෙන මුල මැද අග තමයි මේ අවස්ථා තුන. ඒ නිසා සිහින දකින්නකොට ටීකාවල විස්තර කරන්නේ අකීන නින්දෝ සුපිනම් පස්සති. ෂය නොවිච්ච නිදි ඇති කෙනා හීන දකිනවා. ෂය නොවිච්ච නිදි ඇති කෙනා හීන දකිනවා කියන එක. ඒතකොට හීන දකිනකොට නිින්දෙන් තොර වෙලා නැහැ. ඒක විශේෂ අවස්ථාවක්. නිින්දෙන් තොර වෙලා නැහැ. හරිනේ. ඊට පස්සේ උනාසේ ප්‍රකාශ කරනවා සිහින දකින අවස්ථාවේදී මේ සුපින සිත්. මම මේක දෙකට කැඩුවේ. සුපින සිත් සහ ක්‍රියාසාධක නින්ද්‍රා සිත් කියලා දෙකට කැඩුවේ ඒක. සුපින සිත් වලදී රූපනේ දකින්නේ සද්ද ඇහෙනවනේ මොකක් හරි සද්ද අහනවා මොකක් හරි කතාවක් නේ යන්නේ. නින්ද කියන්නේ කතාවක්. හීනයක් කියන්නේ කතාවක් නේ. ඒක ෆිල්ම් එකක් වගේ සිද්ධියක්. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් ඒ රූප දකින්නකොට ඒ දකින්න සිත් වලින් ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඒවා වැය වෙන්නේ අරමුණ දැකීම සඳහා. ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒක කරන්න ඕනේ වෙනම සිත් වලින්. ඒකත් පැහැදිලි. ඒ නිසා මේ සිහින දකින්න සිත් වලින් ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් ඒක ඒ සිතට සම්බන්ධයෙන් අභිධර්ම විරෝධයක් පේන්නේ නැහැ. මොකද සැබවින්ම සුපින සිතෙන් කරන්නේ අරමුණක් දකින්නවා කියන. නමුත් මේක තවදුරටත් අපි විමසන්නට ඕනේ. ඒක ඊටාම වැදගත්. එතකොට තේරවාදයට අනුව නිදාගෙන සිටින විට කායික වාචසික ක්‍රියාකාරකම් ඒක අපි තවදුරටත් විමසන්නට ඕනේ. එතකොට ඊට පස්සේ එනවා මම 355 මැද හරියට 355 දී දැන් මේක තමයි විමසීමක් අපි කරනවා. දැන් අපි කියවනේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ පැනවුවා. ඊට පස්සේ චෝදනාවක් නේ කම්ප්ලේන් එකක් ආවා. මෙහෙම දෙයක් සිද්ධ වුණා නින්දෙදී මොකද්ද අපි කරන්නේ? මොකද්ද මේකට වරදක්? බුදුරජාණන් වහන්සේ නෑ ඒක වරදක් වෙන්නේ නැහැ. එතනදී පාලි විනය පාළියේ තියෙන පාඩේ ඉතා වැදගත්. එතන විස්තර කරන්නේ තේනකෝපන සමේන බික්ඛු පනීත භෝජනානි බුංජිත්වා. භික්ෂුන් වහන්සේලා ඉතා ප්‍රනීත භෝජන අනුභව කරලා මුට්ටස්සති සිහියෙන් තොරව අසම්පජානා නුවණින් තොරව නින්දං ඔක්කමන්ති නින්දට වැටෙන්නාහු ඔක්කමන්ති නින්දට වැටෙති නිදාගනිති. තේසං මුට්ටස්සතිනං අසම්පජානානං. එසේ සිහියෙන් තොරව සම්පජානයෙන් තොරව නින්දං ඔක්කමන්තාන නින්දට වැටෙන්නා වූ භික්ෂුන් වහන්සේලාගේ සුපිනේන අසුචි මුච්චති. අසුචි කියලා අදහස් කරන්නේ ශුක්‍ර ධාතුව කියන්නේ. මුච්චති. මුච්චති කියන්නේ මිදුණා කියන්නේ. මුච්චති කියන්නේ මිදුණා. මේක දිවාදී ගණික ක්‍රියාවක්. මිදීම මේක නිරුත්සාහ ක්‍රියාවක්. දැන් ඉර පායනවා, මල පිපෙනවා කියන ඒවා. ඉර පායනවා කියන එක ඉර කරන දෙයක්ද වෙන දෙයක්ද? වෙන දෙයක් නේද? ඊට පස්සේ මල පිපෙනවා. පිපෙන දේ. සංයෝජෝ ජායති රාගෝ උපජ්ජති. මේක රාගේ උපදින එකද ඉපදෙනවද? ඉපදීමක්. ඒක නිරුත්සාහ ක්‍රියාවක්. මුච්චති. මුංචති කියලා කිව්වම මේක සැබවින්ම කරන ක්‍රියාවක්. මුදවනවා. ඒක සෞත්සාහ ක්‍රියාව. මේවා නිරුත්සාහ ක්‍රියා. සකර්මක අකර්මක ભેදේ මම මේ කතා කරන්නේ. සෞත්සාහ නිරුත්සාහ කියලා ක්‍රියා ભેදයක් තියෙනවා. යම් කිසි ක්‍රියාවක් කතෘ කරන්නේ උත්සාහයක් දාලද නැත්තම් ඒ ක්‍රියාව කතෘට වෙනවද කියන ભેදය. මේ නිරුත්සාහ ක්‍රියා සෞත්සාහ ක්‍රියා කියලා මේ ભેදය අපි ගන්නවා. එතකොට මෙතන තේතේ තියෙන මුච්චති කියන පදයෙන් මිදුනා කියන එක අරගෙන. නමුත් මේක අටුවාව විනය අටුවාව මේ ශික්ෂාපදය විස්තර කරනවා. මොකද ඒක ප්‍රායෝගිකව විස්තර කරන්න ඕන ක්‍රමයට
විනය අටුවාවේ ශික්ෂාපදයේ විස්තර කරමින් සිහින දකිනින් ශුක්‍ර මිදවීමේදී ඇවත් නොවන බව විස්තර කර ඇත. කොහොමද විස්තර කරන්නේ? සුපිනම් පස්සන්තේන පන කතේපි වීතික්කමේ ඒකාන්තං අනාපත්තිය. කොහොමද පරිවර්තනය කරන්නේ? සිහින දකුණවුන් විසින් වරද ක්‍රියාව සිදු කරනු ලැබුවද කතේපි වීතික්කමේ වීතික්‍රමයේ සිදු කරනු ලැබුවද ඒකාන්තයෙන් ඇවත් නොවේ. ඇවතක් සිද්ධවන්නේ නැහැ. එතකොට සිද්ධිය සිද්ධ වුණේ ශුක්‍ර ධාතුව මිදුණා කියන එක අටුවා විස්තර කරන්නේ සිහින දකිමින් ඒ වැඩේ වීතික්‍රමයේ වරද සිද්ධ කළත් කතේපි වීතික්‍රමේ සුපිනම් පස්සන්තේන සිහින දකිනවුන් විසින් මේ ක්‍රියාව සිද්ධ කළද වරද සිද්ධ කරනු ලැබුවද ඒකාන්තයෙන් ඇවත් නොවේ ඇවත සිද්ධ වන්නේ නැහැ. එතකොට මේකෙන් ගම්ම වෙන සිද්ධිය තමයි සිහින දකිමින් ක්‍රියාව සිද්ධ කරනවා. සිහින දකිමින් ක්‍රියාව සිද්ධ කළත් ශුක්‍ර මිදවීම ක්‍රියාව සිද්ධ කළත් මේකෙන් ඇවතක් වන්නේ නැහැ. ඒකට හේතුව අටුවා විස්තර කරනවා වෙන තැනක අත්තේසා භික්කවේ චේතනා සාචකෝ අබ්බෝහාරිකාති භික්කවේ ඒසා අස්සාද චේතනාති ආස්වාද චේතනාවක් ඇත. සාචකෝ අවිස්සයේ උප්පන්නත්තා. අවිස්සය කියලා කියන්නේ අපේ වසඟයේ නැති අවස්ථාවක ඉපදිච්ච නිසා. මොකද මෙතනින් එහාට ගියාම වසඟේ නැහැනේ. මෙතනින් එහාට ගියාම වසඟේ නැහැ. දැන් නිදාගෙන ඉන්නකොට නේද? සමහරවිට ඔළුව ගිහලා වදින්න පුළුවන් යම් තැනක නේද? ෆෝන් එක අතේ තියන් හිට මොකරි එබෙන්නට පුළුවන් නේද? එතකොට ඒකට වරදක් පනවන්නට බෑ. හේතුව මොකද්ද? ඒක හිතලා මතලා කරපු දෙයක් නෙවෙයි. ඒක ඒ නින්දෙදී වෙච්ච සිදුවීමක්. ඒකට වරදක් පෙන්වන්නට බෑ. ඒක චෝදනාවට ලක් කරන්නට බෑ. හේතුව මොකද්ද? අවිශ්සේ උප්පන්න නිසා. විශේෂ උපදිච්ච දෙයක් නෙවෙයි. දැන් ඒකනේ අපි සාමාන්‍යයෙන් ඉන්නකොට නිින්ද ගිහිල්ලා ඔළුව ගිහලා වෙන කෙනෙක්ගේ වැටුණාත් අපි ඒක ඒ වෙලාවේ ටිකක් කෙනෙක් මේවා කරනකොට නමුත් අපි තේරුම් ගන්නවා මේක යාට ඒ වෙලාවේ වසඟයක් තිබුණේ නැහැ. හිතලම ගිහිල්ලා ඔළුව ගැහුවොත් ඒක ඇත්තටම මොකක් හරි හිතනවා මොනවා හරි වැරදි වැඩකටද මේ කරේ නැත්නම් තරහකටද මේ කරේ කියලා අපි හිතනවා. නමුත් නිින්ද ගිහිල්ලා නම් ඒක උනේ ඇත්තටම නිින්ද ගිහිල්ලා. සමහර කෙනෙක් බොරුවට නිදාගත්තා වගේ පෙන්වන්න පුළුවන්. නිින්ද ගිහිල්ලා ඇත්තටම වුණා නම් ඒ සිද්ධිය අපි ඒකට චෝදනා කරන්න යන්නේ නැහැ. මොකද එතන කන්ට්‍රෝල් එකක් නැහැ. අවිශ්සේ උප්පන්නත්. ඒ නිසා තමයි අටුවා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේකේ අබ්බෝහාරික භාවයේ දැක්ුවේ සාචකෝ අවිශ්සේ උප්පන්නත් අබ්බෝහාරික ආපත්‍ය අංගන්න හොති. ඒ ආස්වාද චේතනාව අංගයක් වෙන්නේ නැහැ ශික්ෂාපදයට. මොකද අවිශ්සේහි උපන්න නිසා. මේක විමුක්ති නෝදිනේ ටීකාව තවදුරටත් ඊටාම ගැඹුරට පැහැදිලි කරලා තියෙනවා. මෙතන විස්තර කරනවා සුපිනන්තේන කාරණේන යති සුපිනන්තේන පවත්ත උපක්කම හේතුනා. අපි කියන්නේ ශික්ෂාපදයේ කැඩෙන්නේ කරුණු තුනක් නිසා. මිදවීමේ ඕනෑකම, උපක්‍රමය සහ මිදීම. එතකොට සුපිනන්තේන පවත්ත උපක්‍රම හේතුනා. සිහින දකින්නකොට පැවතිච්ච උපක්‍රම හේතුවෙන්. ආපත්‍ති ඨානේ යේවහි අයං අනාපත්‍ති අවිශ්‍යත්තා වුත්තා. මොකද්ද මේ කියන්නේ? මේ සම්පූර්ණ සිද්ධිය උපක්‍රමයක් සිද්ධ කරලා ශුක්‍ර ධාතුව මුදනවා. ඒක ආපත්‍ති ඨානේ යේව බැරි වෙලා හරි අවදි වෙලා කරා නම් ඒක පැහැදිලියම වරදක්. පැහැදිලියම වරදක්. නමුත් අවිශ්‍යත්තා විශේෂී නොඋපන්න නිසා කන්ට්‍රෝල් එකක් නැහැ, වසඟේ නැහැ. චිත්ත සංතතිය තමන්ගේ වසඟේ නැති අවස්ථාවක වෙච්ච සිදුවීමක්, කායික ක්‍රියාවක්. බැරි වෙලා හරි මේක අවදි වෙලා ඉන්නකොට කරපු එකක් නම් පැහැදිලිවම වත්මානත් පුරන්නට ඇවතක් වෙන සිද්ධියක්. නමුත් අවිශ්සෙහි උපදිච්ච අවිශ්සය යනු තමන්ට තමන්ගේ හිත වසඟේ නැහැ. ඒක මෙතනින් එහාට මේ සම්පූර්ණයෙන් වසඟේ නැති වෙන අවස්ථාව. ඒකෙන් අදහස් කරන්නේ අර පොඩි නිදිමත කියන එක නෙවෙයි, අපිට අපිව කන්ට්‍රෝල් නැතිව අපි ගැන වසඟයක් නැති අවස්ථාවට හිතපත් වුණාට පස්සේ ඒක තමයි අවිශ්සය අවස්ථාව කියලා කියන්නේ. ඒ අවිශ්සය අවස්ථාවේදී සිද්ධ කරන කායික ක්‍රියාව ජාගරණ අවස්ථාවේදී වුණා නම් ඒක විස්තර ගන්න ටිකයි. ජාගරණ අවස්ථාවේදී වුණා නම්, අවදි වෙලා වුණා නම් අවතක් වෙන සිදුවීමම ඒ කියන්නේ මොකද්ද? උපක්‍රම කරමින් ධාතු මිදවීම කියන මේ සිදුවීමම අවිශ්සේ සිද්ධ වෙච්ච නිසා. නින්ද කියන පැනට ආවට පස්සේ, ඒ කියන්නේ නින්ද කියන විෂය අවිශ්සේ කියන එක මෙතනින් කැඩේ. මෙතන විෂය කියලා කියන්නේ අපිට වසඟයේ පවතිනවා. වසඟය කියලා කියන්නකො. වසඟය. මෙතනින් එහාට වසඟේ නැත. වසඟේ නැත.
එතකොට වසඟේ පවතින අවස්ථාවේදී සිද්ධ කරපු ක්‍රියාවම වසඟේ නැති අවස්ථාවලදී සිද්ධ වුණොත් එතන වෙනසක් තියෙනවා. සමහර කෙනෙක් මේක උපක්‍රමයේ සිද්ධ කරමින්ම නින්දට ගියොත් එහෙම ඒක වුණොත් ඒක වෙනවා. හැබැයි ඒක වෙනම සිද්ධියක්. ඒ වසඟේ ඉන්නකොටම යා උපක්‍රමයේ සිද්ධ කළා නින්දෙදි මිදේවා කියන තැනින් ගියොත් ඒක වෙනම සිද්ධියක්. නින්දෙදි සම්පූර්ණයෙන්ම ක්‍රියාව ආරම්භ වෙලා සිද්ධ වුණොත් ඒක වසඟේ නැති සිද්ධියක්. වසඟේ නැති. ඒ නිසා අනාපත්‍ය වශයෙන් තේනාහ ඒ නිසා කිව්වා සචස්ස විසයෝ හෝති නිච්චලේන භවිතබ්බං. බැරි වෙලා හරි Tamanට විශේෂ වෙන තැනකට ආව නම් Taman උපක්‍රමයේ සිද්ධ කරමින් ඉන්නකොට නිශ්චල වෙන්නට ඕන. ඒ අවතෙන් මිදීම සඳහා. හරිනේ. එතකොට මේකෙන් අපිට ගම් වෙන්නේ අපිට අභිධර්ම පැත්තට එනකොට විස්තර කරොත් එහෙම. ඒට අනුව සිහින දකිමින් සිදු කළ කායික උපක්‍රමයේ හේතුවෙන් ශුක්‍ර ධාතුව මිදීමේ නැවත් නොවන බව දක්වා ඇත. එම ටීකාව විස්තර කරන පරිදි ඉහතින් දැක් වූ සුක්ඛ විටත් සංඝාදිශේෂයට අදාළ අංග 3ම හීනෙන් ශුක්‍ර ධාතුව මිදවීමේ ඇතිමුත් අංග 3ම ඇතිමුත් ආපත්‍තිඨානයේව අවත සිද්ධ වෙනට සුදුසු ලක්ෂණ තියෙනවා. නමුත් එම ක්‍රියාව අවිශේෂ එනම් භික්ෂුවට තමාගේ සිත වසඟේ නොපවතින අවස්ථාවේදී සිදු වූ බැවින් වසඟේ නොපවතිනවා කියලා කියන්නේ රාගයට ගියාමත් වසඟේ නැහැ කියනවා, අපි ද්වේෂයට ගියාමත් මට කන්ට්‍රෝල් නැහැ කියනවා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේක අර නිନ୍ଦ කියන තැනින් සම්පූර්ණයෙන් වසඟේ නැති වෙච්ච අවස්ථාවක්. එයාට චෝදනාවක් ලක් කරන්න සුදුසු නැහැ. මොකද එයාට වසඟේ නැහැ. ඒ ඇත්තටම ප්‍රകൃති මනුස්සය නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. වෙනම අවස්ථාවක්. හැබැයි මේක බීලාමත් වෙච්ච අවස්ථාවේදී මේ නිදහස නැහැ. ඒක වෙනම අවස්ථාවක් සිටේ. මත්තුභාවය කියන එක. මේ කියන්නේ නිନ୍ଦ කියන කායිකව දුර්වල වෙච්ච අවස්ථාව. ඒ දුර්වල වෙච්ච අවස්ථාවේදී සිද්ධ කරපු ක්‍රියාවලට අවතක් පනවලා නැහැ. හේතුව තමන්ගේ සිත තමන්ට වසඟේ නොපවතින අවස්ථාවේදී සිදු වූ බැවින් අවතක් නොවන බව තථාගතයන් වහන්සේගේ අදහස වූ බව දක්වා ඇත. එතකොට මේකෙන් අපිට ගම්ම වෙන අදහස මොකක්ද? ඉහත දක්වා ඇති සියලු කරුණු සැලකිල්ලට ගත් කල පැමිණිය හැකි නිගමනයේ නම් භික්ෂුවකට පනව ඇති සුක්ඛ විසට්ටි ශික්ෂාපදයේ අනාපත්ති වාරයේ දැක්වෙන පරිදි නින්දේදීද කායික ක්‍රියා සිද්ධ විය හැකි බවයි. නමුත් එම ක්‍රියාකාරකම් ස්වකීය පාලනයෙන් තොර නිසා අවතකට හේතු නොවන වේතුන වරදක් ලෙස සලකා නැත. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් තමයි එහෙනම් ස්වාමින් වහන්සේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මොකක්ද අදහස් කරේ? ඒතර අපි ඒක නිසා තමයි මම මේක දෙවෙනි සිත් කොටසක් ලෙස ගත්තේ. කායික ක්‍රියා සාධක නින්ද්‍රාසිත. ක්‍රියා සාධක නිද්‍රාසිත. චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අදහස තේරුම් ගන්නේ කෙසේද? එම ස්වාමීන් වහන්සේ පවසා ඇත්තේ සිහින දකින සිත් වලින් කායික වාචික ක්‍රියා සිද්ධ කළ නොහැකි බවයි. කතාව හරි. සිද්ධ කළ නොහැකි බවයි. සිහින දකින විට පහළ වන සිත් වලින් එසා සිද්ධ ක්‍රියා කළ නොහැකි බව සත්‍යයක්. නමුත් ඒක සත්‍යයක්. නමුත් එසේ සිහින දකින අතරතුරදී පහළ වන වීති සිත් වලින් කායික වාචික ක්‍රියාකාරකම් සිදුවන බවද ඉතා ප්‍රකට කරුණක්. නින්දෙන් ඇවිදීම, හීනෙන් බය වී කෑ ගැසීම, හීනෙන් බය වී බිත්තියට පහර දීම ආදී බොහෝ දෙනා අධ්‍යක් ඇති සාමාන්‍ය සංසිද්ධි. සංඝාජේ ශික්ෂාපදයේ අනාපත්ති වාරයේ පනවා ඇත්තේ එමුදු සිත් වලින් සිදු කරන ශුක්‍ර මිදවීමේ ක්‍රියාව සඳහායි. තවද සිහින නොදැකද නිදා සිටින විට ඉරියව් මාරු කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන ක්‍රියාවකි. ඒක බොහෝ දෙනා අතින් සිද්ධ වෙන ක්‍රියාවක්. එබැවින් නින්දෙන් ක්‍රියා කිරීම පිළිබඳ අමුතු යුක්ති සෙවීමට අවශ්‍යතාවයක් නැත. ඊටා ප්‍රකට කරුණක්. අවදි වෙන්නේ නැතුව නින්දෙන් අපි අතින් යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක ඊටාම ප්‍රකට කාරණාවක් අපිට. ඒක ප්‍රකට කාරණාවක්. එතකොට මේකෙදී මේ සිත් දෙකක් ලෙස මම කඩන්නට හේතුව සිහින දකින සිත්. ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. පේන්නේ තොරතුර අටුවා ටීකාවල මේ සුපිනන්ත සිත් සහ ක්‍රියාසාධන සිත් කියන දෙකම සුපිනන්ත කියන වචනෙන් හඳුන්වලා තියෙනවා. සුපිනන්ත සිත්. සුපිනන්ත සිත්. මම මේ ගත්තේ රේරුකාණේ ස්වාමීන් වහන්සේ සිහින දකින සිතෙන් ක්‍රියා කරන්නට බැහැ කියන වාක්‍ය ප්‍රකාශ කරපු නිසා ඒක මතු කරලා ගන්නට. මතු කරලා කියන්නේ සිහින දකිනකොට පේන්නේ රූප ටිකක්. ඒ රූප දකින සිතෙන් ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. ඒක රූප දැකීමට බෑ වෙනවා. ක්‍රියා කරනකොට ඒ අතපය ආදී සෙලවීමට ඒක බෑ වෙනවා. ඒ දෙක පස්සේ පහළ වෙන්නේ. ඒ නිසා තමයි මේක දෙකට කඩලා ගත්තේ. නමුත් අපි සාමාන්‍යයෙන් විනයේදී අපි දකින්නේ සුපිනන්ත කියනකොට මෙන්න මේ සිත් වර්ග දෙකම එකතු කරලා අරගත්ත බවක්. ඊට පස්සේ අවසන් කරන්නට ඕනේ රහතුන්ට හීන නොපෙනෙන නිසා සිහින සුපිනන්ත සිත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රියාසාධක නිද්‍රා සිතුත් පහළ නොවෙනවා කියන එකට හේතු අපිට ගොඩාක් තියෙනවා. නමුත් ඒක විමසන්නට ඕනේ. මොකද රහතන් වහන්සේගෙන් නින්දෙක් අතප්පයක් හොලවන්නේ නැද්ද? හොලවන්නේ නැද්ද කියන්නේ. හොලවන්නේ නැති වෙන්නට හේතු යුක්ති ඕන තරම් හිතන්නට පුළුවන්. ඒක අපි වෙනම අයින් කරන්නට ඕනේ. ක්‍රියාසාධක නිද්‍රා සිත් සහ සුපින සිත් යන දෙකම වීති සිත් වෙනවා. ඒවා සියල්ලම වීතිසිත. ඒවා කුසල විපාක කුසල ක්‍රියා
කුසල අකුසල ක්‍රියා සහ අතර මේකේ වැරදීමක් තියෙනවා විපාක කියලා දාන්නට ඕනේ. මොකද තදාරම්මන සිත් පහළ වෙනවා. ඒක ලියා ගන්න. කුසල සිත් සෙහි කුසල සිද්ද අකුසල සිද්ද ක්‍රියා සිද්ද විපාක සිද්ද වේ. විපාක සිත් වෙනවා තදාරම්මන වශයෙන් පහළ වෙනකොට. ඊට පස්සේ ඊළඟට ඒකේ තවත් මෙතනදී කියන්නට ඕන දේ තමයි මේ ක්‍රියා සාධක නිද්‍රා සිත් කියලා මේක වෙනම ගත්තේ මේ කායික වාචසික ක්‍රියාකාරකම් කරන සිත්. මේ කායික වාචික ක්‍රියාකාරකම් කරන සිත් වලින් තමයි යම් යම් කායික නිදාගෙන ඉන්නකොට කායික ක්‍රියාකාරකම් වෙන්නේ. හීනෙන් මුමුණන්නේ, දත් කූරු කන්නේ, කතා කරන්නේ, කියවන්නේ, කෑ ගහන්නේ ඒ වාචසික ක්‍රියා. ඒ වගේම කායික ක්‍රියා. මේවා සිද්ධ වෙන්නේ කොහොමද? විඤ්ඤාප්තිය සහිත චිත්තජ රූප වලින්. මේ සිත් වලින් ඇති කරන විඤ්ඤාප්තිය සහිත චිත්තජ රූප. හැබැයි මෙතන තියෙන වෙනස මොකද්ද? මෙතන තියෙන වෙනස අවිස්සහේ උප්පන්නේ. විශේෂ නැහැ වසඟේ නැති නිසා ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා ආපත්‍ති වාරේ දෙක අනාපත්‍ති. දැන් අපි එදා කතා කරා මොකද්ද? 이르දියෙන් යෑම. ඒකත් සවිඤ්ඤාප්තික චිත්තජ රූප. හැබැයි එතන වෙන වෙනස මොකද්ද? මුළු කයම සැහැල්ලු කරනවා එතනදී. මතකද? 이르දියේදී කය සැහැල්ලු කරලා ඒ ක්‍රියාකාරකම් සිද්ධ කරේ. මෙතනත් ඒ විදිහම ක්‍රියාකාරකම් ටිකක් වෙනවා. හැබැයි අවිශ්ෙහි අපිට අපිව කන්ට්‍රෝල් නැහැ. අපිට අපිව වසඟේ නැහැ. මේ කතා කරා. දැන් මෙතනදී මම අත එහෙම හොලවන්නේ අනිවාර්යෙන් අවධානයක් දීලා ඒක සිහි කරන්නට පුළුවන් අපිට මේ දේ කරා වුණා කියන එක. නමුත් නින්දෙදී සිහිරෙනි වෙන ඒක සම්පූර්ණ මුලාවකට ගිහිල්ලා එතනදී අපිට අපිව වසඟේ නැතුවයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි එතන තියෙන වෙනස. එතකොට කායික වාචසික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ විඤ්ඤාප්තිය සහිත චිත්තජ රූප වලින්. එතකොට කායිකව හෙලවීම කරනකොට ඒක හිතලම කරන්නේ. හදිස්සියේ වෙනකොට සමහර වෙලාවලට කෙලෙස් බරිත බව නිසා අධික බිය නිසා හදිස්සියේ වෙන සිද්ධවීම් තියෙනවා. හුරුව නිසා සිද්ධ වෙනකොට අපි හොර පුරුදු කරපු නිසා සහ අපිට වාසනාදී ගුණයන් නිසා අපිට නොදැනුවත්වම වගේ සිද්ධ වෙනවා. හැබැයි නොදැනුවත්වමද? නැහැ. ඒක දැනුවත් වෙන්නේ හුරුවේ බලපෑම වැඩි. ඒක වෙන විදිහකට එතන වෙනස වෙන්නේ. 이르දියෙන් සිද්ධ කරනකොට වෙනස උනේ මොකද්ද? මුළු රූපකයම සැහැල්ලු කරලා. හැබැයි එකම මෙකනිසම් එක. චිත්තජ රූප විඤ්ඤාති සහිතයි. 이르දියෙන් කරනකොට කය සැහැල්ලු කරලා. හීනෙන් වෙනකොට නිදාගෙන ඉඳගෙන වෙනකොට ඒ චිත්තජ රූප සවිඤ්ඤාප්තිකව සිද්ධ වෙනවා. හැබැයි වසඟේ නැති අවස්ථාවක. වසඟේ නැති අවස්ථාවක. ඉතින් ඊට පස්සේ දේශනා කරනවා ඒක මේ අටුවාවේ මේ නින්දෙදී කරන්නා වූ කායික ක්‍රියාකාරකම් වලින් ප්‍රතිසන්දියක් සිද්ධ වෙන්නේ නැහැ. කායික වාචික ක්‍රියාකාරකම් වලින් වෙන කර්ම විසින් උපස්තම්භනේ ලැබුව ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නට පුළුවන්. ඒකේ ඒ දුර්වල භාවය ඒකට කියන්නේ දුබ්බල වත්තු කතා. මේ ගැන අදහස් දෙකක් තියෙනවා තේරවාදය තුළ. වජිර බුද්ධ ටීකාවේ අදහස රූපකය ශාන්ත ස්වභාවයට පත්වෙච්ච නිසා වස්තු රූපය දුර්වල වීම නිසා එබඳු දුර්වල වස්තු රූපයක් ඇසුරු කරපු සිත ප්‍රතිසන්දි ගෙන දෙන්නට සමර්ථ නැහැ. ඒක දුර්වලයි. විමති නොදින ටීකාවේ අදහස තමයි ඒ වෙලාවේ අරමුණු කරන්නේ පරිකල්පනය කරපු පරිත්තාරම්මන අරමුණක්. විපල්ලාස නිසා අපිට පෙනිච්ච. ඒ නිසා ආරම්මන දුර්වලත්වය නිසා සිත දුර්වලයි. ප්‍රතිසන්දිය ගෙන දෙන්නට සමර්ථ නැහැ. මේක තමයි අදහස් දෙක. ඒක තමයි පුරාණ ඒක ගන්ටි පදයක තිබිච්ච අදහසක් තමයි විමුක්ති නොදින ටීකාව අරගෙන තියෙන්නේ. වජිර බුද්ධිය මේකට විරුද්ධව අදහසක් ලෙස ලියන්නේ දුර්වල වස්තුව කියන්නේ හදේ වස්තුවේ දුර්වල භාවය. ඒතකොට අවසාන වශයෙන් පොඩි මතක් කිරීමක් කරන්නට ඕනේ. නින්දාව කියන්නේ නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියන එක ගැඹුරටම හිතුවොත් කායිකව ක්‍රියාකාරකම් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එන්නට පුළුවන්. ඉතින් නිසා නිරුත්සාහ ශාන්ත ස්වභාවයද නින්දාවේ ලක්ෂණය. එහෙම නැත්නම් සිතෙහි වසඟේ නැති බව. හැබැයි නිරුත්සාහ ශාන්ත ස්වභාවයක් තියෙනවා. ඒක පැහැදිලි නිදාගෙන ඉන්නකොට. නමුත් සැබවින්ම නින්ද කියන එක ඩිෆයින් කරන්න තියෙන හොඳම ලක්ෂණය වෙන්නේ අපට පේන හැටියට තවත් හොඳ පැත්තකින් බලනවා නම් තවත් පැත්තකින් බලනවා නම් වසඟේ නැති අවස්ථාවේ පවතිනා වූ සිත් ටික. වසඟේ නැති භවංගය ගැන කතා කරන්නම දෙයක් නෑ. වීතිසිත පහළ වෙනකොටත් Tamanට වසඟේ තියෙන එකක් නෙවෙයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා නින්ද ඩිෆයින් කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මානසික පැත්තෙන් වසඟේ නැහැ කියන එක. ඒ නිසායි අනාපත්‍ති වාරයක් දක්වලා තියෙන්නේ. කායිකව ගත්තම ලොකු දුර්වලතාවයක් තියෙනවා. හැබැයි අපි දන්නවා ප්‍රායෝගිකව නින්දෙන් ඇවිදින මිනිස්සු ඉන්නවා, නින්දෙන් කෑ ගහන මිනිස්සු ඉන්නවා, නින්දෙන් යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ කරන මිනිස්සු ඉන්නවා. මේ කවර අර්ථයකින් බැලුවත් ඒ කරන්නා වූ ක්‍රියාකාරකම් ප්‍රතිසන්දි ගෙන දීමට සමර්ථ වෙන ක්‍රියාකාරකම් නෙවෙයි. හේතුව ඒ සිත් දුර්වල නිසා. එතකොට එතනත් සිද්ධ වෙන්නේ චිත්තජ රූප වලින් සිද්ධ කරපු ක්‍රියා ටිකක්. හැබැයි අනිත් තැන් වලට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ නිසා මම දේශනාව අහවර කරනවා ටිකක් ගැඹුරු දේශනාවක්. තොරතුරු වැඩි වෙන්නට ඇති. නමුත් අදහස පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. මෙතෙක් කල් කරගෙන ආපු ටික අපි ඩිස් කරලා ගත්තම පොඩි වෙනස්කම් තමයි තිබුණේ. නමුත් ඒවයි පැහැදිලි වෙනස්කම් තියෙන නිසා තමයි
මේ විදිහේ විශ්ලේෂණයකට අපි ගියේ. ඊළඟට මම කතා කරනවා ඊළඟ දවසේ හෙට දවසේදී අමනුෂ්‍යයන්ගේ බලපෑමට ලක්වීම නිසා යම් යම් කායික ක්‍රියාකරකම් සිද්ධ කිරීම කොහොමද තේරවාදයෙන් විස්තර වෙන්නේ. එතරම් චිත්ත රූප පහළවීමක් සිද්ධ වෙනවා. ඒක කොහොමද අපි විස්තර කරගන්නේ කියලා. අතේරවසන්න පුතේ. සයන්ස් මේ දැන් සයන්ස් කියවර ගැඹුරු ඉන්දිය පිට දැන් මොකක්ද අක්සල් දැන් සහගත සිතක් ආවා කියපේ දැන් පුදුම සයන්ස් දෙවලුප්මන්ට් කියවනේ දැන් ඒක ප්‍රතිපාද දෙන්න පුළුවන් කියලා විසන්දියක් දෙන්න බැහැ සයන්ස් එතනදී අපි මේ පොතේ මරුණොත් සයන්ස් අපිට ඒක ඒ කියන්නේ අපිට එකෙන් අපායගාමී වීමක් වෙන්නේ නැද්ද අපදෝසාගත සිතකින් එවුණා කියමුකෝ මතක් වෙලා නින්දෙදී එහෙම ඉතින් නින්දෙදී මේ යනකොට කොහොමද අවදි වෙනවා සිහිනෙන් නම් මැරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් සාමාන්‍යයෙන් හිත ගොඩාක් අකුසල බරව තිබුණොත් ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ සීලවන්තයෙක්ගේ මරනකොට සාමාන්‍යයෙන් කුසලයක් තමයි සාමාන්‍යයෙන් මතුවෙන්නේ. මම නිතරම කියනවානේ සීලවන්තයාට කුසලයේ තමයි මතුවෙන්නට තියෙන ඉඩ වැඩි. නමුත් ඉතින් ප්‍රබල බලවත් අකුසලයක සිත වැඩ කරපු වෙලාවක නම් ඒක වගකීමෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍යයෙන් නිින්දෙදි මැරෙනකොටත් අවදි වෙනවා පොඩි වෙලාවක්. ඒ කියන්නේ වසඟයට එනවා යාගේ. ඒ වෙලාවේ ඉතින් කර්ම නිමිති ගති නිමිති වගේ පහළ වෙනවා. ඉතින් හොඳම වැඩේ ඉතින් එහෙමනම් හොඳ සීයෙන් තුන නිදාගන්න එක තමයි. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න ඕනේ එකපාර නිින්දෙන්ම මැරෙනවට වඩා එයා අවදිවීමක් එනවා. එතකොට ගොඩාක්ම පින්කම් කරලා තියෙන කෙනෙක් නම් බොහෝ වෙලාවට එයාට කුසල කර්මයක් මතුවෙන්න තමයි ඉඩ තියෙන්නේ. එහෙම සංස මේ තාබඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි දැන් එලාම් ටික ගොඩක් වෙලාවට ඇහැරෙනවා සන්නස්. ඔව්. සන්නස් දැන් අර අපේ දැන් අර ඇඟට දැනෙන ගතිය මොකද? අපි ඒ තුල තින්නේ වවාංගිත කියන සන්නස්. මොකද කපි නින්දද? ඔව් නෑ ඔව් එන්නේ කියන මොකද අපි දැන් එලාම් ටික නැගිටිද්දි උදේට දැන් අපි බර නින්දගෙන ඉන්නේ. ඔව් ඔව්. ඒ සන්නස් අර ඒ අර එලාම්ගේ සද්දෙට අපි කොහොමද එන වවාංග සිත පුළුවන්. ඒ කියන්නේ භවාංග සිත වැඩ කරාට අරමුණක් ප්‍රබල අරමුණක් ආපු ගමන් භවාංගේ අවදි වෙනවා. ධානයෙන් අවදි වෙනවා. ඒක සාමාන්‍ය හැටියක්. භවාංග හිත ඉන්ටරප්ට් කරන ඕන හිතක් අපිට ඉන්ටරප්ට් කරන්න පුළුවන්. හොඳ ප්‍රබල අරමුණක් ආපු ගමන්. පොඩි අරමුණකින් ඇහැරෙන්නේ නැහැ. එලාම්යක් වගේ හොඳ සැරට වදිනකොට සමහරට ඇහෙන ගොඩාක්ම ගැඹුරු නින්ද එලාම් එක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ නමුත් සමහර ලාවට එලාම් එක වදිනකොට ගොඩක් වෙලාවට ඒ අරමුණ ප්‍රබල නම් ඒක සෝතද්්වාරයේ වැදුනම භවාංගයට යා බාධා කරනවා. ඊට පස්සේ භවාංගයෙන් අවදි වෙලා වීතිසිත පහළ වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය චිත්ත නියාමය. අවසන් සමාවෙන්න. සවනාස මෛත්‍රී භාවනාවට වැඩිමෙන් අපි සුවසේ නිදා ගන්න සුවසේ අවදි වෙනවා කියලා කියන සවනසේ ඒ වගේ වලට කොහොමද සිස්ටර් වැඩ ට්‍රාන්ස්ෆර්ස් පැටලි කරන්නේ. මෙහෙමයි දැන් ওই නින්දේ ගත්තාම අපි දැන් නින්ද කියන මෙකැනිසම් එකනේ කතා කරේ. නින්දට වැටෙනකොට තියෙන සිට්ටික මේ නින්දේ ප්‍රොසෙස් එක යනකොට මේ අවස්ථාවේ තියෙන සිට්ටික ලොකු බලපෑමක් කරනවා මේ නින්දේ ක්වොලිටියට. නින්දේ ස්වභාවයට. නින්දේ ස්වභාවය ලොකු බලපෑමක් කරනවා. නිතරම මෛත්‍රී වඩනවා කියන්නේ ඔය කියන්නේ ඇත්තටම මෛත්‍රී ධානා මට්ටමට වගේ ප්‍රගුණ කරපු එක්කෙනා ගැන ඔය කියන්නේ. ඒතර මෛත්‍රී ධානා මට්ටමට නැත්තම් ඊටා උපචාර මට්ටමට හරි ගොඩාක් නැවත මෛත්‍රිය වැඩුවත් ඒක වෙන්නට පුළුවන්. ඒ වගේ කෙනාගේ හිත හරිම ප්‍රබාස්වරයි කුසල හිතින් ඉන්නේ. එයාට කෙලෙස් පහළ වෙන්නේ රාග දෝෂ මොහයන් පහළ වෙලා නැහැ. ඉතින් ඒ නිසා මොකද මෙයාගේ සිත නිදා ගන්නට එනකොටත් හරි කාම් ස්ටේට් එකක් හරි සාන්තව වැටෙන්නේ. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? මේකේ නින්දෙදි භවාංග හිත ආදී තමයි පහළ වෙන්නේ. සිහින පෙනුනත් ඒවත් ඊටාම යහපත් සිහින වෙලා අවදි වෙන්නේ ඊටාම ෆ්‍රෙෂ් විදිහට. ඒ නිසා මෙතනින් ඇතුළු වෙනවා, මෙතනින් එළියට යනවා, අවදි වෙනවා අපහු. මේක අවදිය. අපි නිකන් මේ දුවොත් එහෙම මෙතනත් ජාගරණයක් අවදියක්. මේකෙදි මම කියන්නේ ගැඹුරු නිින්දෙන් එකපාර අවදි වෙනවා කියලා. ගැඹුරු නිින්දෙන් එකපාර අවදි වීමක් නෙමෙයි. ආපහු මෙතනදී කපි නිින්දට එනවා සමහරලාට. නේද? ඊට පස්සේ ආපහු ගැඹුරු නිින්දට යනවා. එහෙම මාරුවේ ගිහිල්ලා එක වෙලාවක අවදි වෙනවා නිය. නේද? එතකොට මේ අවදි වීම මෙතනින් ඇතුල් වුණේ හොඳ මනසින් නම් මෙතනින් එළියට එන්නේ ප්‍රබාස්වර මනසකින්. අවදි වෙන්නේ ප්‍රබාස්වර මනසකින්. එතකොට මේකේ තියෙන මේ නිින්දේ තියෙන ස්වභාවය අපි කියන ඉංග්‍රීසි ක්වොලිටිය කියලා. ඒක ඊට වැඩි. මේ වගේ හොඳ කුසල සිතකින් පහළ. ඒ නිසා මේ මෙතන තියෙන්නේ නිකන් අර නිකන් බලපෑමක්. ඒක ප්‍රත්‍යවීමක් තියෙනවා. මේ පහළ වෙන භවාංග සිත් සහ නොයිකුත් වීති සිත් ආදියට මේවා ටිකක් වසඟේ නැති එකක් නේ. මම පෞද්ගලිකව තේරුම් ගන්න තියෙන්නේ මේක මේ ගොඩාක් හුරුව මත මේක තීරණය. ඒ කියන්නේ මේ අපි එදිනෙදා ගත කරන ජීවිතේ ගත කරන අවස්ථා මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. බෙහෙත් වගේ දෙයක් අරගත්තොත් හැර ලොකු සැර බෙහෙතක් අරගත්තොත් ඉතින් කොහොමද ගැඹුරට නිින්ද යනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපිට
සහනයක් වගේ තියෙනවා නම් මේ නිින්ද නිතර නිතර ඉන්ටරප්ට් වෙනවා. නිතර කපි නිින්දට එනවා, අකුසල සිහින පේනවා, භයානක සිහින පේනවා. මේකේ උඩපල්ලේ යනවා ගොඩක්. හැබැයි මේක හොඳ මට්ටමක තියෙන එකක් නම් සමහරලාට මෙතන නිදාගෙන ඊළඟ තප්පරේ අවදි වුණා වගේ පැය 6 ගිහිලා දන්නෙත් නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඊළඟ මොහොත කෙලින්ම අවදි වෙනවා. නිකන් S2 වහලා S2 ඇරියා වගේ බලද්දි පැය 6ක් ගිහිලා පුදුම සැහැල්ලුවක් යට දෙන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඒ හොඳට බණ භාවනා යෝගීව කටයුතු කරන අවස්ථාවලදී වෙන සිද්ධියක්. ඉතින් ඒ නිසා මේකෙන් ගම්ම වෙන්නේ මේක විස්තර කරනවට වඩා අපිට තේරෙන්නේ මේක තමයි ප්‍රායෝගික අත්දැකීම. බුදුරණන් වහන්සේ මේක දේශනා කරනවා. සිහියෙන් යුක්තව නින්දට ගියොත් නපුරු සිහින පේන්නේ නැහැ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට කියපු ශුක්‍ර ධාතුව මිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කියන ප්‍රශ්න ගොඩකින් යා මිදෙනවා. ඊට පස්සේ හොඳ ඉරියව්ව ඒ විදිහටම තියෙන නිින්ද යනවා. අර අමුතුවෙන් ඇඳ හැකිලෙන්නේ නැහැ නේද? අර බුදුරණන් වහන්සේ සතපිර නැගිට තැන දැක්කම කියන්නේ මේක අර මාගන්දියා කියන්නේ මේ දැක මේ කවුද මෙතන නිදාගත්තේ මේක හරි ලස්සනයි බලන්නත් මේ නිදාගත්ත මිනිස්සයා කියලා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ කිව්වා මෙයාට කේන්ති යනවා. අපරාධ දැක්කේ කියලා. ඉතින් නමුත් ඒ නිින්දේ තියෙන හැටි, ඒ නිින්දේ ස්වභාවය තීරණය වෙන්නේ විශේෂයෙන්ම අපේ එදිනෙදා ජීවිතය ගත කරන සිත් අනුව. මොකද හේතුව මේක නිකන් වසඟේ නැති නිකන් අවුට්කම් එකක් වගේ නිකන් තියෙන අවස්ථා. මේක හැබැයි දැන් එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ප්‍රතිසන්දිකය වෙන්න පුළුවන්. භවංග හිත. නමුත් හිතියේ කෙලෙස් බරිත සිතෙන් නම් මෙතන නිින්ද ටිකක් බාධා වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කිව්වත් වගේ ඔය මෛත්‍රී භාවනා වගේ වලින් සිද්ධ වෙලා තියෙන්නේ අවදිමත් අවස්ථාවේ සිත හොඳට පවත්වපු නිසා නිින්ද හොඳ ඊටාම හොඳ නිින්දක් බවට පත් වෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තිරුවන් සරණයි. බුදුන් වහන්සේ අර මහත්මයා 1:20ක් වගේ නිදා මේ නිින්දට යනවා. ඒකම බුදුන් වහන්සේ එහෙම නිකන් බුදුන් වහන්සේ පැයකමාරක් විතර නිදා ගන්නවා. ඒ නිදා ගන්නකොට එතනදී බුදුන් වහන්සේ මේ නිින්ද කියන එකේ කරන ක්‍රියාව මොකද්ද? ඒ කියන්නේ මොකක් විවේකයක් ගන්නද? එහෙම නැත්නම් ඒකට මේ පැයකමාරම භවංග සිද්ද පහළ වෙලා තියෙනවා. ඔව් අර කලින් ප්‍රශ්නේ අහපු මහත්තයාට පැහැදිලි දැන් නැහැ ඉස්සලා ඒක අහන්න ඕනේ. ඉතින් දැන් බව පැයකුත් විනාඩි 20ක් වගේ තරම් කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සතපුරා කියලා. ඉතින් ඒක ගන්න කෙලින්ම කයට විවේකයක් ඕනේ. ඒක නිරෝධ සමාපත්තියට වඩා වෙනස් නිින්ද කියන එක. නැත්නම් නිරෝධයට සමාදින්න පුළුවන්. නැත්නම් සැතපෙනවා ඒක. සමහරලාට දවල් වල නිදාගන්නත් අවස්ථා. මොකද්ද? ජාතකයේදී චුල්ලසෙට්ටි ජාතක. දානෙන් ගිහිලා ඇවිල්ලා සැතපීලා නැගිටලා කෙලින්ම බනට යන්නේ. බේලෙන අවස්ථාව වෙනකන් නිදාගන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. ඒක සාමාන්‍ය භික්ෂුන්ට උපදෙස් දීලා තියෙන්නේ නාගත්ත කෙනෙක් කොටර කපු කෙනෙක් නාගත්තම ඒ වතුර වේලන ප්‍රමාණය තමයි දවල්ට නිදාගන්න කියන්නේ. එතකොට බුදුරජාණන්සේ දවල්ට නිදාගත් අවස්ථා තියෙනවා. රහතන් වහන්සේ දවල්ට සැතපිච්ච අවස්ථා තියෙනවා. ඒ කායික වෙහෙසක් තියෙනකොට සැතපෙනවා උන්වහන්සේලා. රාත්‍රියේ සැතපුණා කියන්නේ පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක්. ඊට කලින් සක්මන් කරනවානේ දෙවියන්ට බණ කියලා. එතකොට ඍතු සම වෙන්න, ධාතු සම වෙන්න. ගොඩාක් වෙලා ඉඳගෙන හිටලා සක්මන් කරනවා. ඊට පස්සේ රූපකයට පහසුවක් ගෙන දෙන්න. එතකොට කෙනෙක්ට අහනවා නිරෝධයට සමවදින්න තිබුණා. නිරෝධය හොඳ නැද්ද? තොරතුරු අනුව පේන්නේ නිරෝධයෙන් ලැබෙන සහනයට වඩා නිින්දෙන් ලැබෙන සහනය වෙනස්. නිරෝධයේ හිතක් නැහැ. ඒක භාවනා බලෙන් හිත නතර කරලා. නමුත් නිින්දේදී ලැබෙන්නේ වෙනම සහනයක් වගේ පේන්නේ. ඒක රූපකයට වෙනම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ සතපෙලා ඉන්නකොට අනිවාර්යෙන් දිගටම භවංග පතනය වෙන්නේ. මොකද සිහින දැකීමක් මේකක්වත් සිද්ධ වෙන්නේ නැහැ උන්වහන්සේට. නේද? නිින්දෙන් එහෙට මෙහෙට පෙරලිල්ලක් බුදුරජාණන් වහන්සේ පෙරලෙන්නේ නැහැ නිින්දෙන් එහෙට මෙහෙට. එතකොට තනිකරම ගැඹුරු භවංගයට වැටෙනවා. වැටලා කෙලින් මේ අදිෂ්ඨාන කරපු තැනින් අවදි වෙනවා. සා හොඳට සිහිය දියුණු කෙනාට අහවල් වෙලාවට අවදි වෙන්න කියලා අදිෂ්ඨාන කරොත් ඒ විදිහටම යාට වෙලාවට අවදි වෙන්නත් පුළුවන්. ඒ සිහිය දියුණු කිරීමේ මේවා. අර කියන්නේ නිදා ගන්නකොට මේ තරු ටික මෙතනට ගියාම මං අවදි වෙම්මා කියලා නිදා ගන්න කියන්නේ භාවනා යෝගී භික්ෂුවට. ඒ නිසා ඒ කාලය ඇතුළතදී සම්පූර්ණ භවාංග පතනයක් සිද්ධ වෙන්නේ. ඒ භවාංග පතනය නිසා රූපකයේ ලොකු අලුත් වැඩියාවක් සිද්ධ වෙනවා. විද්‍යාත්මකවත් එක පැහැදිලිනේ. නිදාගෙන ඉන්නකොට ලොකු විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒක ජීව විද්‍යාත්මක අත්‍යවශ්‍ය දෙයක් රූපකයට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සියලු කරුණු සලකලා උන්වහන්සේ ඒ පැයකුත් විනාඩි 20ක් අතර කාලේ සැතපීම සිද්ධ කරනවා. භවංග සිතයි පතනය වෙනවා. ඒක සරයි ડોක්ටර්. දේශනාවේ හැටියට දැන් අපේ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව හින්ද කොටස් දෙකකට බෙදෙනවා. රැපිඩ් මූවමන්ට්ස් එකයි non rapid eye movement sleep එකයි. එතකොට rapid eye movement sleep එක තමයි මම හිතන්නේ ඔය සම්පූර්ණ නිින්ද කියලා මම හිතන්නේ ධර්මයේ හැටියට අර්ථකථනය වෙන්නේ. ඒකදී
ඒකෙදි හුස්ම ගැනීම සහ ඇස සැලවීමෙන් තොර වෙන කිසිම ක්‍රියාවක් කරන්න බෑ. හරි. ඒකයි අපි සාමාන්‍ය නිින්දේදී හීනවලට අපි රියැක්ට් වෙන්නේ නැත්තේ සාමාන්‍ය අයගේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ නිින්දේ ඒ ස්ලීප් එකේ ඉන්නකොට අපිට මේ ඒ කියන්නේ කාය විඤ්ඤාති වගේ නැති රූප උපදින්නේ නැහැ. ඒ වෙලාවේදී ක්‍රියා සාධන ඒ සිත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී තමන්ගේ ඒ කියන්නේ චේතනා සහිත සිත් ඇති වෙන්නේ නැති අවස්ථාවක් හැටියට තමයි වෛද්‍ය විද්‍යාත්මක අනුවත් සාමාන්‍ය වශයෙන් උත් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ස්ලීප් සයිකල්ස් වල දැන් අර ඉස්සෙල්ලා මහත්ය වුණා වගේ ස්ලීප් සයිකල්ස් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ස්ලීප් සයිකල් එකේ එක වර්ගවල විවිධ විදියට ඒක non REM සයිකල්ස් තුනක් එහෙම යන්නේ. ඉතින් ඒක එක පුද්ගල බද්ධව ප්‍රතිබද්ධව ඒකේ සයිකල් ස්ථාන වෙනස් කරගන්න වෙනස් වෙච්ච අය තියෙනවා වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැන් අනිත් කාරණාව තමයි එතකොට අපි rapid eye movement sleep නැත්නම් deep sleep එකේදී වෙන ක්‍රියාවලට අපි රෙස්පොන්ස් ඒ කියන්නේ අපි ඒක චේතනාවෙන් තොරව ඒ කියන්නේ අපි ඒකට රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. ඒ කියන්නේ වසංගේ නැහැ කියන චේතනාව තියෙනවා වසංගේ නැහැ. ඔව් හරි. අන්න ඒක තමයි ඒක වචනේ මට තේරෙන්නේ නැහැ. ඒක අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. හරි. නමුත් කායික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නේද? කායික ක්‍රියාකාරකම්. කායික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවට පැරලයිස්. හරි. සම්පූර්ණයෙන් මේ වෙච්ච අවස්ථාවක්. එතකොට ආරම්භණයක් ඒ කියන්නේ අපිට මේ චේතනාවක් තියෙන්න පුළුවන් ඒ වුණාට ඒක චේතනාව ඒකට මේ තමයි රෙස්පොන්සිබල් නැහැ. ඒ කියන්නේ අපි ඒකේදී අවස්ථාවේදී කායික ක්‍රියාකම් කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ අත කතා කරන්නේ නැහැ, අතපය සෙලවේ අතපයෙන් මුතු ක්‍රියාවක් කරන්නත් බෑ. හැබැයි Taman තද නින්දේ කියන්නේ. හරි. එතකොට දැන් ඔය සයිකල්ස් අතර අපිට එනවා non rapid eye කියන්නේ non REM sleep කියන කොටස් පොඩ එනවා. ඒ කියන්නේ හැම සයිකල් එකේම සයිකල් එකක non REMුයි REMුයි දෙකම තියෙනවා. ඒතර රාත්‍රියේදී පොඩි කොටස් එනවා. අපේ ඇත්තටම non REM sleep කියන එක. ඒ non REM sleep එකේ අපි පැරලයිස් නැහැ. අන්න ඒ වෙලාවේ තමයි ඔය ස්ලීප් වෝකින් ඔය එක දේවල් වලට තමන්ගේ මොකද මසල්ස් පැරලයිස් නැති හින්දා ඒ අවස්ථාවේදී අපි ඇත්ත වශයෙන්ම ක්‍රියා කරනවා. ඒ වෙලාවේදී ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. හරි. පෙරලෙනවා වගේ වෙන්නේ ඒ වෙලාවට නේද? පෙරලෙනවා වගේ දේවල් වෙන්නේ ඒ වෙලාවට. ඒ වෙලාවේ විතරට විවිධ අඩනින්දේ වගේ කරන ක්‍රියාවලට අපි නිින්දට යනකොට යන්නේ ඒ සයිකල් එකකින්. හරි. සයිකල් තුනකින් ඒ කියන්නේ භාගයට නිින්ද ටිකක් නිින්ද අරගෙන ගිහලා ඩීප් ස්ලීප් එකට වැටෙන්න ඉස්සර අරක තුනක් යනවා. එතකොට මේ තුනේ ඒ non REM sleep එකේදී අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ක්‍රියාකාරකම් ඒ කියන්නේ කරන්න පුළුවන් කෙසේ වෙතත් අපි පැරලයිස් නැහැ. හරි. පැහැදිලි. ඔබට ඒක තමයි මට හිතෙනවා මට ඒක ධර්මානුකූලව උනත් ඔබ වහන්සේ විස්තර කරපු දේවල් වලින් අපිට බොහෝ වෙලාවට deep sleep එකේ තියෙන එක ඒ කියන්නේ REM sleep එකේදී වෙන දේවල් වලට ශික්ෂාපද ඡේදනයක් ඒ වගේ මොනවත් වෙන්න විදියක් නැහැ. මොකද ඒකෙදී අපිට ක්‍රියාකාරකම් මේ තියෙන එකේ තමයි සාමාන්‍යයෙන් අර කියපු මේක තමයි ඩීප් ස්ලීප් එක. මේක තමයි රැපිඩ් අයි මූව්මන්ට් එකත් එක්ක මේකේ තමයි අර ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් පැරලයිස් නොවිච්ච අවස්ථාව නේද? කපි නින්ද නිදි කිරීම වගේ අවස්ථාවල. හරි. ඉතින් ඒ අවස්ථාවේදී අනිත් අවස්ථාවේදී අපිට වෙන සිද්ධීන් පිළිබඳව අපි රෙස්පොන්සිබල් නැහැ. අපි ඒකට මේ වර්ෂ කියපු වචනේ මට වසංගේ නෑ. අපි වසංගේ නැති අවස්ථාව. වසංගේ නෑ. අන්න ඒ වචනේ බොහෝ දුරට මම හිතන්නේ ඒකට සම්බන්ධයි කියලා තමයි හිතන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ડોක්ටර්. තෙරුවන් සරණයි. බොහොම ලොකු වැදගත් කරුණු ටිකක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි. දැන් වහන්සේගේ අර දේශන වහන්සේ විස්තර කිරීමේදී අර අපි අවදි වෙලා ඉඳලා නිින්දට යන්න ඉස්සෙල්ලා භවංගසිත නැවත නැවත පහළ වෙනවා කියලා කිව්වන වහන්සේ අර ඒ වෙලාවේ මට දැනගන්න පුළුවන් සංඝාංශ ඇයි එහෙම භවංගසිත නැවත නැවත පහළ වෙන්නේ කියලා අවදි වෙලා ඉඳලා නිින්දට යනකොට අර වැඩිපුර භවංගසිත පහළ වෙන්නේ මොකක් හරි අර ඒක එකක් තමයි ගිලන් භව එකක් කියලා තියෙනවා. ඒකත් තමයි කාය ගේලඤ්ඤ භාවය. කාය ගිලන් භව සහ කාය දුර්වල භාවය එක තමයි කියලා තියෙන්නේ. ඉතින් අපි දැන් නිදිමත කියන එකන්නේ මනසනේ. එතකොට සමහර වෙලාවලට අර ගොඩාක් මනස වෙහෙසුනාමත් ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර ලාවට අපි කොච්චර මනස බ්‍රයිට් තිබුණත් කය වෙහෙසිලා ඒක වෙන්නත් පුළුවන්. කය වෙහෙසිලා. ඒ නිසා කාය ගේලඤ්ඤ මානසික ගේලඤ්ඤ කියන ගිලන් භව කියන දුර්වල භාවය හේතුව දැන් මනස වුණත් ඔහොම වැඩ කරන් ගියාට එයාට තියෙනවා යම් එන්ජොය කරන්න පුළුවන් ප්‍රමාණයක්, දරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒතකොට ඒ නිසා එයා ටික වෙලාවක් ගිහිල්ලා වීති සිත් වලට ඒ කියන්නේ භවාංග සිත් පතන වෙන්නට වැඩිපුර පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ඉබේම සිදු වෙන එකක්. සාමාන්‍යයෙන් ඉදීම වෙනව එකක් තමයි. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඒක කන්ට්‍රෝල් නැත්තේ නේද? අපිට කොච්චර මහන්සි වුණා නිින්ද යනවනේ සමහරලාට. උත්සාහ කරාට. ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාසාර නින්ද යාගෙන යද්දී ඒ කියන්නේ අර ස්ලීප් ස්ටේජ් එකක් තියෙනවා. ඒකේ භවංග පතනය ඒ කියන්නේ සිත් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ස්ටේජ් එකේ. ඉතින් බොහෝ වෙලාවට ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් භවංග සිත් වල ඝනත්වය නැත්තම් මේ ප්‍රමාණය. ඒ ප්‍රමාණය අපේ non-REM sleep එකේදී වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී මුලදිත් එනවා ඒක මැද්දේදී ආපහු රිපීට් වෙනවානේ. ඒකට යන්නේ ඉස්සර පොටි. ඒ කියන්නේ මුල අවස්ථාවේ අපි විනාඩි 20ක් වුණා නම් පහුවෙන ඒක පොටි කෙටි පාරවල එන්න පුළුවන්. හරි. ඒ වෙලාවේ තමයි ඔය ඇවිදින්නේ වෙන රාගෙට නැගිටලානේ අපි සමහර වෙලාවට හැරෙනකොට අපි නෑ. ඒක සිහියෙන්ොත් හැරෙන අවස්ථාවක් තියෙනවා සමහර ලාවට. ඒක හරි. අන්න ඒ වගේ වෙලාවට ඒ ඩීප් ස්ලීප් නෙමෙයි අර ඒ වගේ මේ non-REM sleep phase එකක් තියෙනවා. හරි. ඒක අසන ප්‍රශ්නය සොයන්න සමහර ලාට හොඳ සමාධියක් ආවම නිින්ද යන්නේ නැති අවස්ථා තියෙනවා. හොඳට භාවනා කරාම නිින්ද යන්නේ නැහැ. එතකොට අපේ ආරිදම්ම සොයන්න දීපු අවවාදය තමයි උන්වහන්සේ දෙන අවවාදය සමාධිය හැදිලා තියෙනකොට හිත අවදිමත්නේ. නිදා ගන්න හිතන්න එපා. භාවනාවේ ඉන්න කයට අවශ්‍ය නම් නිින්දයයි. හැබැයි කාට හරි දිගටම නිින්ද යන්නේ නැත්නම් අර බෙහෙත් ගන්න මට්ටමට එනවා නම් මට ඒක හිතා ගන්න බෑ හේතුව මොකද්ද කියලා. එහෙමනම් කයට නිින්ද අවශ්‍ය නැතුව ඒ වෙලාවේ. ඒ වගේ මොකක් හරි යාට අවශ්‍ය නැහැ කියන්නේ යාගේ මොකක් හරි කය වෙන ක්‍රමයකින් මේන්ටේන් වෙන්නේ. හැබැයි ඒක ලෙඩක් බවට පත් වෙනවා කියලා කියන්නේ පස්සේ යාට අමාරුයි වගේ එනවා නම් ඒක මොකක් හරි යාගේ ඉම්බැලන්ස් එකක් තියෙනවා එතන මනසේ. සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රමේ නම් හොඳට කුසලසිත මේන්ටේන් කරාම කියන්නේ දැන් මහසීසාලුත් කියන්නේ රේරුකාසත් කියන්නේ නිදා ගන්න උත්සාහ කරන්න එපා. ඇලවිලා ඉන්න. ඒක කයට රෙස්ට් එකක් දෙන්නේ මනස භාවනාවෙම ඉන්න ඕනේ. ඇත්තටම ඔබට නිින්දක් අවශ්‍ය නම් නිින්දට වැටි. ඇත්තටම අවශ්‍ය නම් නිින්දට වැටේ ඊට පස්සේ අවදි වෙයි. හැබැයි අවදිච්ච ගමන් නැගිටින්න ඕනේ. තව විනාඩි 5ක් කියලා හිටියොත් එහෙම තව පැය භාගයකට වඩා ඒක දිග්ගැස්සෙනවා අනිවාර්යයෙන්. එතකොට ඒක සාමාන්‍යයෙන් හැටියන්නේ. ඉතින් කියන්න තේරෙන්නේ හොඳ ප්‍රබල සමාධිමත් කෙනා ඒ වගේ ඉන්නකොට ඉබේ නිින්දට වැටෙනවා. හැබැයි අර වගේ බෙහෙත් ගන්න මට්ටමට කවුරු ඇවිල්ලා ඉන්නවනම් මට හිතා ගන්න බෑ මොකක්ද වෙතන වෙනව ඇත්තේ කියලා. අහලා දෙනවනේ. මට ඒක තේරෙන්නේ නැහැ විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් කතා කරනවා. තෙරුවසන්නයි. අපි සිහින දකින්නකොට ස්වාමීන් වහන්සේ වසඟේ නැහැ කියලා කිව්වම ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම එහෙමමද නැත්නම් වසඟේ පවත්වන්න පුළුවන් අවස්ථාවල් තියෙනවද කියලා කියන්නේ දැන් lucid dreaming කියලා තියෙන්නේ අපි මොකද දැන් lucid dreaming කියලා තියෙනවා lucid dreaming right lucid dreaming මම අපේ කියන ගන්න දේකුත් එහෙම මම දැන් මේ සිහිනයක ඉන්නේ කියන එක දන්නවා එතකොට ඒකට ඒ විදිහට මම ඇතුළෙන්ම රියැක්ට් කරන එක මට තේරෙනවා මේ එහෙම වෙලාවල් එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද අපි ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ ඔව් සමහරලාට දිනවා මේ තියෙනනේ හීනේ Tamanට ඕන විදිහට දකින්න පුළුවන් එකක් තියෙනවා Tamanට අවශ්‍ය විදිහට හීනේ දක්වන්න පුළුවන් හීනේ ගෙනියන්න පුළුවන් අවශ්‍ය විදිහට ඔව් ඒකට මොකද්ද කියන්නේ ඔව් තෙරුවසන්නයි ડોක්ටර් ඔව් තෙරුවන් සරණයි කන්නවද lucid dreaming කියන එක අන්ති වෙන්නේ මේ ඒකේ අර ඒක deep sleep එකේ තමයි තියෙන්නේ. හැබැයි ඒකේ අර dream එක ඒ
දකින්නවට වැඩිය ඒක මෙමරි එකට එකතු වෙන්න පුළුවන් ඩ්‍රීම්ස් තියෙනවා මෙමරි එකට බලපාන්න ගන්න බැරි ඩ්‍රීම්ස් තියෙනවා හැබැයි තම අපිට ලේටර් රිකෝල් කරන්න පුළුවන් ඩ්‍රීම්ස් එක කොටසක් ඒක වෙන්නේ අර ඩීප් ස්ලීප් එකෙන් ඒක Taman රෙස්පොන්සිබල් නැහැ නමුත් දැන් මේ කිව්වා වගේ එකක් තියෙනව නේද දැන් අපිට අවශ්‍ය පරිදි සිහින දකින්නවා තමන් සිහිනේ ඉන්නවා කියලා දන්නවා තමන්ට නිකන් කරන්න පුළුවන් බැරි පුළුවන් දේවල් කියලා තේරෙනවා එහෙම එකක් තියෙනව නේද ඒකක් තියෙනවා අනිත් එක සමහර වෙලාවට කියනවා රැපිඩ් ඔය හොඳ ඩිසිෂන්ස් සමහර වෙලාවට ඒක මම ඩීටේල්ම මේ කියවලා නැහැ කියොප් එක මතක නැහැ හැබැයි ඒ ඩ්‍රීම්ස් වල ඒ නින්දේදී නැත්තම් රෑ ඒ නින්දේදී ඩ්‍රීම්ස් හැටියට නොන වුණත් අපේ ඩිසිෂන්ස් සමහර දැන් අපි කියමු අපිට මොනවා හරි පුණ්‍ය කර්මයකට හිත හිතා ඉන්නවා එහෙම නැත්තම් වෙන ක්‍රියාවකට හිත හිතා ඉන්නවා ඒකේ ඩිසිෂන්ස් උත් සමහර වෙලාවට රෑට ඔය නින්දේදී අරන් තියෙන අවස්ථා තියෙනවා අරන් තියෙනවා ඉතින් ඒ වගේ එකකට ඒ වගේ ඩ්‍රීම්ස් වල රෙස්පොන්සිබල් ඒවත් තමන්ගේ වශයේ නැහැ. හැබැයි ඒක ඔය අනන්තර සමන ඔය මොකක් හරි යම්කිසි චිත්තවල තියෙන ක්‍රියාදේකින් මෙමරි එහෙම යන විදියකින් ඒ දේවල් ප්‍රොසෙස් වෙන්න පුළුවන්. හරි. ඒක තමන්ට කන්ට්‍රෝල් එකක් නැහැ. මට දැන් නිදාගෙන හිතන්න බෑ මට මේ ප්‍රශ්න තියෙනවා මේක රැට විසඳේවා කියලා. නමුත් ඒ ඩ්‍රීම් එක යනකොට ටිකක් කන්ට්‍රෝල් එකක් තියෙන බවක් තියෙනවනේ සමහරලා. ඒ ඩ්‍රීම් එක යනකොට කන්ට්‍රෝල් එකක් තියෙන එක පේන ඩ්‍රීම්ස් එන්නේ අර අනිත් කොටසෙදී එන්නේ. හරි. ඒ කියන්නේ Taman එනලා ඒ කියන්නේ දැන් ඒ ලා කොටසෙදී එන දේවල් ඒකට Taman රෙස්පොන්සිබල් ඒක ඇත්තටම අඩනින්න. හරි. ඩීප් ස්ලීප් එකත් ප්‍රොසෙසිං අරමියෝ වෙනවා ඩීප් ස්ලීප් එක අවශ්‍යයි කියලා කියන්නේ අපිට මේ හොඳට මේ ඒ කියන්නේ අපේ මෙමරි එකට අපේ දවල්ට හොඳට ඒ කියන්නේ මානසික ක්‍රියාවලට ශාරීරික ක්‍රියාවලට එකම මානසික අපි කියමු මානසික රෙස්ට් එකට ස්ලීප් එක අවශ්‍යයි. හරි. ස්ලීප් ඩිප්‍රයිවේෂන් සයිකල්ස් හරියට නොමියම අපේ මෙමරි ක්‍රියාව වෙනවා එහෙම. හරි. ඉතින් ඒවා මම හිතන්නේ ඔය චිත්ත ඒ කියන්නේ සිත්වල යන වෙනස්කම් ඇති වෙන දේවල් වෙන්න පුළුවන් ඒ වෙලාවේ. right. ඒක අපිට කන්ට්‍රෝල් නැහැ. ඒක අපිට කරන්න කියලා මේ මෙහෙවන්න බෑ. හරි. එතකොට දැන් අර අහපු ප්‍රශ්නෙට අපි ධර්මානුකූලව එනකොට එකක් තියෙනවා වාක්‍යයක් පටිබුද්ධෝ විය පස්සති. පටිබුද්ධෝ විය මඤ්ඤති කියලා වචනයක්. ඒ කියන්නේ සිහින දකින්නකොට සමහර වෙලාවලට අර කිව්වා වගේ මේ අපි අවදි වෙලා ඉන්නේ අපිට කන්ට්‍රෝල් එක තියෙනවා මේක පටිබුද්ධ වේ පස්සති කියන අපිට අර්ථකථනය කරන්න පුළුවන් එකක් නේ දැන් සිහින දකින්නකොට මම ඇහැරිලා කියලා වගේ සෙන්ස් එකක් තියෙනවනේ. ඒ කියන්නේ බය වෙන්නේ සිහිනේදී. එතකොට ඕන සිහිනයක් දකින්නකොට ඇහැරිලා වගේ කියලා හැඟීමක් එනවා. ඒකත් ඔතන ගන්නට පුළුවන්. තවත් සමහර සිහින පේනවා අර කිව්වා වගේ දැන් ඩොක්ටර්ත් පැහැදිලි කරා වගේ අර සමහරට අපිට තේරෙනවානේ මේක අපේ ඉන් කන්ට්‍රෝල් වගේ හැඟීමක් එන්නේ අඩනින්ද වගේ අවස්ථාවකදී. දැන් ඩොක්ටර් පැහැදිලි කළා ලුසිඩ් ඩ්‍රීම් කියන එක ඉන්නේ වෙනම තැනක. නමුත් අපි ගත්තොත් එහෙම සමහර ලාවට අපිට ඕන විදියට හීනේ දක්වනවා වගේ අවස්ථා තියෙනවා. හීනේ ඇතුලේ ඉන්නවා. මම දන්නවා මම මේ මොකද්ද කරන්නේ වගේ අදහස් තියෙනවා. නමුත් තාම ඒක තියෙන්නේ මෙන්න මේ අඩනින්ද අවස්ථාවේමයි. ඒ නිසා මේ පටිබුද්ධෝ විය පස්සේ පටිබුද්ධ කියලා කියන්නේ ඇහැරුණා කියන එක. ඇහැරිච්ච කෙනා වගේ හැඟෙනවා, දැනෙනවා. ඒක අර සම්පූර්ණයෙන් මුලා වෙලා දැනීමත් මේකට ගන්න පුළුවන්. අර ප්‍රශ්නේ ඇහුවා වගේ ඒ වෙලාවේ අපිට තේරෙනවා අපි යම් වසඟයක ඉන්නවා වගේ කියන හැඟීමෙන් එන එකක් ගන්නට පුළුවන්. නමුත් තාම ඒක ගැඹුරට හිතලා බැලුවොත් එතන තියෙන අඩනින්දක්. එතන තියෙනවා සම්පූර්ණ වසඟේ නැති බවක්. ඉතින් ඒකනේ ඒක සාමාන්‍යයෙන් අර ඒක ඊතර තාම මතගතිය තාම තියෙනවා ඒ මේකෙදි. ඉතින් ඒ නිසා ඒකත් තාම වැටෙන්නේ අවිෂය කියන පැත්තට කියලා මම පෞද්ගලිකව හිතන්නේ. අවිෂය කියන තැනට මොකද හේතුව ඒ ගන්න හේතුව පේනවනේදී මොකක් හරි ඩ්‍රීම් එකක් පේනවනේ අපිට ඒ ඩ්‍රීම් එක හිතන්නේ ඒක මම අනිත් පැත්තෙන් තර්කේ ගේන්නේ ධර්මානුකූලව බලනකොට අපිට මේ ජීවත් වෙලා ඉන්නකොට එහෙම හීනයක් බලන්න බෑ මේ අවදිලා ඉන්නකොට මොකක් හරි හිතට හැකි නමුත් අරතරම් ක්ලියර්ව පැහැදිලිව විෂුවලයිස් වෙලා පේන්නේ නැහැනේ අපි ජීවත් වෙලා ඉන්නකොට. නාගසේන ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් මිලිඳු රජුරෝ
හීන පේන්නේ කොයි වෙලාවෙද? ඒතර උපමා වගේක් දෙනවා උන්වහන්සේ. උපමා වගේක් දීලා කියනවා මේ හරියට උපමා ටික මට මතකට එන්නේ නැහැ එකපාරට ඔළුවට. ඒ උපමානව කියනවා ඒ වගේ තමයි දැනගන්න නිදාගෙන ඉන්නකොට තමයි හීන පේන්නේ නිින්ද අවස්ථාවේදී. අවදියෙන් ඉන්නකොට හීනය පේනවා කියලා එකක් නැහැ. අවදි හිතමත් හිතේ හීන පේනවා කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා අර කන්ට්‍රෝල් එකේ වගේ දැනුණට දැන් අර ස්ලීප් එකේ තියෙන ස්ටේජස් අනුව ගත්තම ඒක අඩනින්ද පේන හීනයක් පැහැදිලිවම. නමුත් තාම රූප පේනවා යනු විපල්ලාසවල බලපෑමට ලක් වෙලා නැති රූපයක් නේ පේන්නේ. ඒ වගේ දර්ශනයක් අවදි වෙලා ඉන්නකොට ගන්න බෑ. ඒ නිසා තාම අපි ඒක සලකන්නේ නිින්ද ඇතුලේ ඉන්නේ තාම. ඒක නිින්ද ඇතුලේ කියලා කියන්නේ අඩනින්ද අවස්ථාවේ ඒක තාම ධර්මයේ හැටියට නිින්දා කියන කොටසට වැටෙනවා. සහ රූප පේන නිසා විපල්ලාස වලට භාජනය වෙලා ඒ නිසා ඒක තාමත් නිදි අවස්ථාවක් කියලා තමයි අපිට සලකන්නට වෙන්නේ ධර්මයේ පැත්තෙන් බැලුවොත්. එහෙනම් හඳුරන්නේ දැන් නින්දේදී චිත්ත වීති හට ගන්නවා කියද්දී මනෝද්වාරික චිත්ත වීතිද හඳුරන්නේ? සාමාන්‍ය මනෝද්වාරික වීති තමයි හටගන්නේ. මනෝද්වාරික වීති හටගන්නේ. හරිනේ ඒක සුපින සිහින දකින්නේ මනෝද්වාරික වීතියක වාදයක් නැහැ. සුහින දකින්නේ මනෝද්වාරික වීතිය. ඊට පස්සේ බැරි වෙලා හරි අර කිව්වනේ ක්‍රියාසාධක නිද්‍රා වීති සිත් කියලා මන්නම් කරේ. ක්‍රියාසාධක කියන්නේ විඤ්ඤාති ඇති කරන ඇති කරන මනෝද්වාරික නේද? කායද්වාරික පංචද්වාරික විඤ්ඤාති ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මනෝද්වාරිකයි. හැබැයි මෙතන පොඩ්ඩක් විමසන්නට ඕන දෙයක්. සමහරලාට නිින්දෙන් අර දැන් පැහැදිලි කරන්නේ ડોක්ටර්ත් දැන් මේක සයිකල්ස් කීපයක් යන්නේ. එතකොට යනකොට එක සයිකල් එකකදී අපි අඩ නිින්දක් එනවා. සමහරලාට ඉරියව් හැරවීම නිින්ද ඇවදීම වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් නිින්දෙන් අවදි වෙන කෙනා වතුර පෑගුව ගමන් ඇවදිනවා ටක් ගාලා. නේද? වතුර පෑගිච්ච ගමන් අවදි වෙනවා. ඊට පස්සේ සමහරලාට කහනකොට එහෙම ගත්තොත් එහෙම අපි අතයවල එතන කසනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී දැන් නිින්දේ වතුර පෑගිලා අවදින එක පැත්තෙන් තියමුකෝ අපි. දැන් සාමාන්‍යයෙන් නිදාගෙන ඉන්නකොටම නිින්දේදී සමහරලාට මූණ කසනවා, ඇස කසනවා වගේ සිද්ධ වෙනවා. මේ වෙන්නේ සැබවින්ම සංවේදනාවක් ආපු නිසා අපිට. ඒ නිසා මේ නිින්ද කියන මුළු අවස්ථාවේදී සිහින දකින්නේ මනෝද්වාරික සිතෙන් වාදයක් නැහැ. ඉරියව් පවත්වන්නේ මනෝද්වාරික සිතෙන්. නමුත් මේ නිින්දේ ඇතුලේ ඉන්නකොට පංචද්වාරික සිත් පහළ වෙන්නෙම නැද්ද කියලා අහුවොත් නැහැ. පහළ වෙන බවට යුක්ති පේනවා. නැත්තම් මොකටද කසන්නේ අපි තන? නැත්තම් මොකටද අපි ඉරියව් මාරු කරන්නේ? අපිට අමාරුව දැනෙනකොට. ඒ නිසා අනිවාර්යෙන් පංචද්වාරික වීති පහළ වෙනවා කියන එකට යුක්තිය පැහැදිලිවම පේනවා. නමුත් අපේ පොත්පත්වල තියෙන්නේ සිහින දකින්න එක හරිනේ. සිහින කියන්නේ රූපේ දකින්න මනෝද්වාරික සිතේ ගැන වාදයක් නැහැ. පංචද්වාරික හිතෙන් ඒ වගේ විකාර රූප පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. පංචද්වාරිකයේ පේන්නේ තියෙන එකක්. ඒක විපල්ලාස වලට ලක් වෙන දෙයක් නෙවෙයි. විපල්ලාස වලට ලක් වෙච්ච රූපයක් පේන්න ඕනේ මනෝද්වාරික සිතෙන්. ඉරියව් වෙනස් කිරීමක් කරන්න ඕනේ මනෝද්වාරික වීතියෙන්. හැබැයි අර කියපු පංචද්වාරික වීති යන්නෙම නැද්ද කියලා වොත් මේ මුළු සෙෂන් එකේදී අනිවාර්යෙන් යනවා කියන එකට තොරතුරු පේනවා. ටෙලිවිල්ල උනේ හැමදේම මට තේරෙන්නේ වසංගී පවතින්නේ නැහැ කියන එක ගත්තාම හැමදේම දැන් අපි ත්‍රිලක්ෂණයේ වශයෙන් දකිද්දී අපේ වසංගයේ ඇත්තෙත් නැහැ කියලාමනේ අපි මේක තෝරගන්නේ හැමදේම. හරි. ඒතකොට හැමදේම මෙතෙන්දී අපි සුවිශේෂීම කියන්න හදන්නේ ඥාන විප්‍රයුක්ත හෝ සිහියේ සතියේ සතිය නැතිකම වගේ දෙයක් හඳුනන්නේ අපි මෙතෙන්දී තේරුම් ගන්න ඕනේ. වසඟේ නැහැ කියලා කියනකොට බුදුදහමේ ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන එකක්. අපි කියනවානේ සෑම දෙයක්ම හේතුන් මත තීරණය වෙනවා කියලා නේද? සෑම දෙයක්ම පූර්ව හේතුන් මත තීරණය වෙනවා. කලින්. හැබැයි අපේ තීරණ ගැනීම කියන එක සියල්ල පූර්ව හේතුන් මත නෙවෙයි. තීරණ ගැනීම. බැරි වෙලා හරි අපි ගන්න සෑම තීරණයක්ම පූර්ව හේතුන් මත තීරණය වුණොත් කවදාවත් අපිට දියුණුවක් වෙනසක් කරන්න බැරි නා ලෝකෙ. පැහැදිලිවද දන්නේ නැහැ ගැඹුරු කතාවක්. හැම දෙයක්ම තීරණය වෙන්නේ පූර්ව හේතුන් මත නම් ඔබ අපි ගන්න ඊළඟ තීරණය දැන් කියන්න පුළුවන් කාටද? නේද? ඊට පස්සේ ඒක මත ඊළඟ සියල්ල ඩිටර්මින්. සියල්ල නියාමනය වෙලා ඉවරයි එහෙම වුණොත්. ඒ නිසා සියල්ල හේතුන් මත සිද්ධ වෙනවා කියලා කියන්නේ ධර්මයක හට ගැනීම. හැම ධර්මයක්ම හටගන්නේ තවත් ධර්ම නිසා. ඒක හරි. හැබැයි හැම තීරණයක්ම ගත්තේ පූර්ව හේතුන් මත කියලා කිව්වොත් එතන නොකියම කියවෙනවා. ආය මොකක්වත් වෙනස් කරන්න බෑ. මේ අවුරුදු කල්ප ලක්ෂෙම පැහැදිලි කරන්න පුළුවන් එක හේතුවක්ම. වසඟේ නැහැ කියලා මම අදහස් කරන්නේ තීරණ ගැනීමේ වසඟයක් නැත. අනාත්මයේ වසඟේ නැත අවසවත්ත භාවය කියලා කියන්නේ වෙන එකක්. මේ රූපකය නොදිරාවා කියලා දිරන්න නැතුව වසඟේ තියාගන්න බෑ.
මේ රූපකය නාමකය හැමදාම ධානයේ තිබේවා කියලා පවත්ව ගන්නට බෑ. කෑම නැතුව මේක පවත්වන්න. මේ තමයි වසඟේ නැති බව අනාත්ම කතාවේ. තීරණ ගැනීමේ වසඟයක් නැති වුණොත් එහෙම මොකක්වත් කරන්න බෑනේ. බුදුදහමේ හැටියට තීරණ ගන්නේ සචේතනික. එතකොට ආත්මයක් වෙන්නේ නැද්ද? නෑ. ආත්මයක් වෙන්නට ඒක බාධාවක් නෑ. තීරණ ගත්ත පමණින් ආත්මයක් වෙලා නෑ. ආත්මයක් යනු එක දිගට එක විදිහට පවතින නොවෙනස්ව පවතින අනුම්මත නොයැපෙන මොනවා හරි වස්තුවක් දෙයක් මම කියලා ගන්න හැඟීම දෙයක්. තීරණ ගැනීමේ හැකියාව කියන එක වෙනම කතාවක්. ඒ නිසා ඒ Tamanට අවශ්‍ය තීරණේ අවශ්‍ය පරිදි ගැනීම මේක කරමිද නොකරමිද ඕනම මිනිස්සෙට ඕනම ක්‍රියාව ඒකත් හිතන්න මම පෞද්ගලිකව ඉන්න අදහසක් ඕනම ක්‍රියාවක් නොකර ඉඳීමේ බලය තියෙන්නේ නැත්නම් වැරදක් කරපු වෙලාව බුදුරණාහිසේට බනින්න බෑනේ මොග පුරුෂයා කියලා නේ උන්වහන්සේ බනින්න සුදුසු නෑ උන්වහන්සේ බනින්න හේතුව ඔබට අවශ්‍ය නොකර ඉන්න තිබුණා මේ ඒ නිසා ඒ වසඟේ නැහැ කියලා මම අදහස් කරේ Tamanට හිතලා මතලා සවිඥානිකව යම් තීරණයක් ගැනීමේ හැකියාව වගකීම ඒ වෙලාවේ දෙන්නට බෑ. ඒ නිසායි වසඟේ නැහැ කියලාද? ඒක අර සිහිය පැත්තෙන් සිහිය පැත්තේම අවශ්‍ය වෙන්නේ නැහැ. සිහිය පැත්තේම දැන් අපි හිතමු තනිකර ලෝභ මූලයට ගිහිල්ලා මත්පැන් බීලා යම් කිසි ක්‍රියාවක් කරා නම් ඒකත් තාම වසඟේ තියෙන ක්‍රියාවක්. ඒක වසඟේ තියෙන එකක්. ඒක අපි ඉදිරියේදී කතා කරගමු හොඳට ඩීටේල්. මොකද්ද වසඟේ කියන්නේ? මොකද්ද තීරණ ගැනීම කියන්නේ? එහෙනම් මේ රසපත් කරගන්න දුනා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ කුසල සම්භාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු